දිනාටම තේරුම් ගන්නයි අද දවසේ අපි හැමදෙනාම එකතු වෙලා සිදු කරන මේ ධර්ම කතාව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ප්‍රඥා මහිමයට යොදුම් වූ කරුණා ගුණයට මහා කරුණික ගුණයට උතුම් බුද්ධ පූජාවක් වේවායි සාදු පාදදී ප්‍රාර්ථනා අද දවසේ පැවැත්වෙන මේ ධර්ම කටයුත්තට සම්බන්ධ වෙන්නට කැමති ධර්මයේ පිළිගත් අවදි දේවතාවුන් මේ විශ්ව පුරාවට වාසය කරන නම් ඉස්හාම දිනක් අපි මෛත්‍රී කරුණාවෙන් ආරාධනා කරමු මේ කටයුත්තට සම්බන්ධ වෙමින් ධර්ම ආසාව අවබෝධ කරගැනීමෙන් උතුම් නිවනට මඟ පවා ගන්නට යොමු කරමු. අපි පහුගිය දවස් කිහිපෙම දිගටම සලායතන ගැන භාවනා කිරීම ගැන කතා බහ කරා. එදිනෙදා ජීවිතයේ හැකි හැම අවස්ථාවකම සලායතන ගැන සිහිය පවත්වාගෙන යාම දවස පුරාම කරගෙන යාම සඳහා උත්සාහවන්ත විය යුතුයි කියන එක ගැන ටිකටම කතා කරේ. සඳහා උත්සාහවන්ත වුණා බොහෝ දෙනෙක්. ඒට අදාළ යම් සූත්‍ර දේශනාවලුත් අපි සාකච්ඡා කරා. ඒ හැම දෙයක්ම සාරාංශ වශයෙන් ගත්තොත් තථාගතයන් වහන්සේ සියල්ල කියලා එසත් රූපත් කනත් ශබ්දත් නාසයත් ගන්ධ සුවඳත් කයත් පහසත් දිවත් රසයත් යටි වශයෙන් ළඟට මනසත් ධම්මියනුත් කියන යුගල 6ට බැහැරින් වෙන කිසිවක් නැති බව සියල්ල කියලා පණවන්න පුළුවන්. මෙන්න මේ 12 කියන එක ගැන තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ අනුව එදිනෙදා ජීවිතයේ සිද්ධ වෙන සියලුම දේවල් වලට සම්බන්ධව මේ 12 ක්‍රියාකාරීත්වය නැත්නම් මේ 12 සම්බන්ධයෙන් සිදුවෙන සම්බන්ධ වෙලා සිදුවෙන ක්‍රියාවලිය දැනගෙන දැකගෙන ඉන්නට තම තමන්ගේ ශක්ති පමණින් උත්සාහ කරලා ඇති. උත්සාහ කරලා නැත්නම් දැන් ඒ උත්සාහය බලවත් කරන්න පුළුවන්. අපි තව මුල් කතාබස් වලට මේ මෑතක කරපු මේ කාරණේ සම්බන්ධයෙන් කරපු මුල් සාකච්ඡාවට සම්බන්ධ වෙන විදිහට කරුණ නිරෝධ කර ගැනීම සඳහා මතක් කරොත් මෙතන අපි භාවනාමය වෑයමක් විදිහට උත්සාහ කරන්න කිව්වේ එදිනෙදා ජීවිතයේ සිද්ධ වෙන හැම දෙයක්මත් ඒ වගේම වෙනමම ඉඳගෙන භාවනා කරන විට එක්ක දොරටු 6 සම්බන්ධයෙන් එහෙම නැත්නම් තෝරාගත්තු දොරටු කිහිපයක් සම්බන්ධයෙන් සිහිය පවත්වනවා කියලා ඒ සියලු ක්‍රියාකාරීත්වය එසක් රූපයක් සම්බන්ධ වීමක් කනක් ශබ්දයක් සම්බන්ධ වීමක් නාසයක් ගඳ සුවඳක් සම්බන්ධ වීමක් ඒ ආදි වශයෙන් මනස ධම්මයන් සම්බන්ධ වීමක් කියලා ඒ තැන විග්‍රහය නැහැ කියන එකක් නෙමෙයි, නුවණින් දකින්නේ නැහැ කියන එකක් නෙමෙයි, කතාව කෙටි කළා විතරයි කියන එකක් නෙමෙයි. නමුත් ලොකු විස්තර කතාවකට යන්නේ නැතුව නමුත් විරාගී ස්වභාවය මඟ පෑදෙන හරියට කිව්වොත් විරාගී තමයි බලවත් වෙන්නේ. මේ අසරූප මුල් කරගත්තු කතන්දරයේ ලොකු ධර්ම කාරණා ගොඩක් එක සැරේ හිත ඉන්නේ නැහැ. හැබැයි නිකම් නුවණින් මෙහි කරන්නේ නැතිව යන බව විදිහටත් නෙමෙයි. කියන්නේ යම් ප්‍රඥාවක් සම්බන්ධ නොවෙනවා කියන එක නෙමෙයි. මොකද මේක ප්‍රඥාව දිනු වෙන විදිහට කරන්න කියන එකයි අපි කතා බහ කරගෙන තියෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලාම ඇස රූප කන ශබ්ද කියන මේ 12 තමයි ජීවිතය කියලා දැනුවත්ව අරන් තියෙන්නේ කියන එක ගැන ඉස්සෙල්ලා වටහා ගන්න පුළුවන්. ඒ සඳහා කතන්දර වලට දිගට යන්නේ නැතිව කෙටියෙන් මේ යුගල ටික බලාගෙන යන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ අතරේ තව ඊට වඩා සියුම් විදියවල වලට සිහිය පවත්වලා තියෙන නිසා මේ උත්සාහය දරනකොට ලොකු විස්තර කතාවකින් තොරව උත්සාහය දරනකොට පේන්න ගන්නවා. ඔබට පුරුදු වෙලා තියෙන නිසා දැනෙන්න ගන්නවා. ඇස රූප කිව්වට මොකද මෙතන
මමෙක් ගැන හැඟීමක් ඒ මුල් කරගත්තු යම් කතන්දරයක් ඇස රූප කන ශබ්ද ඒ ක්‍රියාවලිය පිටිපස්සෙන් ක්‍රියාත්මක වෙනවා කියලා. එහෙම වෙලාවට ඒ කතන්දරේ දිගින් දිගට විශ්ලේෂණය කරන්න යන්නේ නැතුව අපි මතක් කරේ මූලිකම පියවරක් විදිහට ඇස රූප කියන තැනට විතරක් ඒකට සම්බන්ධ මමත්වයෙන් වෙන මොන කතන්දරයක් ආවත් මූලිකව මේක ඇස රූප මුල් කරගත්තු ගොනුව කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කොටස ඇස රූප නමින් නම් කරලා එතනින් ඉස්සෙල්ලා අතාරිනවා. මේව යනකොට ඉස්සෙල්ලාම අර හුඟක් දේවල් වල විසිරි ගිය ගතිය වෙනුවට ටිකක් කතාව අඩු වෙලා හිත ඇස රූප කන ශබ්ද ආදීද වෙන් කරලා දැනගෙන ටිකක් එකඟ වෙන ස්වභාවයකටපත් වෙනවා. එහෙම ටිකක් මේ අරමුණු වෙන් කරලා ගන්න මේ යුගල වෙන් කරලා ගන්න හැකියාව දියුණු වෙනකොට පුළුවන් මේ මැද්දේ එන තනින් ඇස රූප පිටුපසින් කන ශබ්ද පිටුපසින් ලැබෙන ඉතිරි විග්‍රහය තුල තියෙන්නේ වෙන මොනවද නෙවෙයි මනසයි ධම්මයයි කියන එක තේරුම් ගන්න ඒක දකින්නට ඊළඟ උත්සාහය තව සියුම් කරගෙන යන්න පුළුවන්. ඒකට ඇස රූප පිටිපස්සෙන් මනසයි ධම්මයයි. මේ මනසයි ධම්මයයි කියන කතන්දරේ පිටුලේ ඕනතරම් තියෙන්න පුළුවන් විග්‍රහයන් ආත්ම වශයෙන් ගැනුණු විග කතන්දර වලට යැවෙන්න පටන් ගන්න ස්වභාවය දිගට යනවා කියන එක නෙමෙයි. නමුත් පටන් ගන්න පුළුවන් එහෙම කතා ඊළඟට ප්‍රසන්න භාවයන් ආදී ඔක්කොම තියෙන්න පුළුවන්. අපි පොදුවේ ඒවට මනසයි ධම්මයයි කියලා බලමු. ඊට අමතරව මනෝද්වාරයෙන් කෙලින්ම එන අතීතයට සම්බන්ධ මතකයන් වර්තමානයට සම්බන්ධ සිතිවිලි සහ අනාගතයට සම්බන්ධ කල්පනාවන් පහළ වෙන්න පුළුවන්. ඒවා මනසයි ධම්මයයි කියලා ඊටන අතාරින්න. එතකොට අතීතයේ යම් දේවල් මතක් වෙනකොට ඒ අතීතයේ දේවල් මතක් වෙන අවස්ථාවේ ඒ තන තිබ්බ ඇස කන රූප ශබ්ද එකතු වීමක් එතන වුණේ කියලා උනිනම් මුලදී ටිකක් පාදලා බලන්න පුළුවන්. එතකොට එතන ටිකක් හිත සතියේ කිලා බහින ස්වභාවයක් ඇති වෙන තුරු එහෙම කරලා ටිකක් බලන්න පුළුවන්. එහෙම බලනකොට ඊට පස්සේ ඒ කියන්නේ අතීතයේ වෙච්ච දේවල් අමුතු පෙනුණු දේවල් යම් ඒ වගේ සිද්ධ වෙච්ච කාරණා මතක් වෙනකොට එතනක් තිබ්බේ ඇස රූප කන ශබ්ද නාසය ගඳ සුවඳ ආදී අතීත ඇස රූප පහළ වෙච්ච හැටි. ඊළඟට ඒ මැද්දෙන් මන ධම්ම පහළ වෙච්ච හැටි. ඊළඟට ඒ පිළිබඳව ඊළඟ පියවරේදී බලන්න පුළුවන් දැන් පහළ වෙලා තියෙන්නේ ඒ අතීතයේ පිළිබඳව මනසයි ධම්මයයි කියන සම්බන්ධය කියලා. ඊළඟට අනාගතය ගැනත් එහෙමයි යම් දේවල් කරනවා කියනවා කර්මවුණු ආදී වශයෙන් අනාගතය ගැන එන ප්‍රක්ෂේපණයන් බලපහම ඒ තැන්වල තියෙයි කියලා හිතෙන ඇස රූප කන ශබ්ද සම්බන්ධතාව තමයි මේ දැන් හිතෙන් කල්පනා කරගෙන තියෙන්නේ. ඒකට ඒවා අනාගතයක් වශයෙන් ගනින්දින් ඇස රූප කන ශබ්ද විදියටම වෙන විවිධ දේවල් වර්තමානයේ විදියට ගනින්දින් ඒවා ඇවිල්ලා තියෙන්නේ දැන් මනසයි ධම්මයේ විදියට. දැන් මේ විදියට මේ 12ට අමතරව මේ කාලයත් අවකාශයත් අතර වෙන කිසිවක් පනවන්නට බෑ. මේ තමයි සියල්ල. ඒ විදියට සිහිය පැවැත්වුවොත් එකක් එදිනෙදා ජීවිතයේ ඔබට තේමාවක් විදිහටම සියල්ල යන මේ 12 වෙන කිසිවක් නැත කියලා ඒක තේමාවක් විදිහට අරගෙන පුළුවන් තේරුම් ගන්න කොච්චර බරපතල විදිහට ගහගෙන යන සිටිවිලි දාමයන් ආදී වුණත් මේ 12න් පිට මොනවාක්වත් ඒවට සම්බන්ධ වෙලා නැහැ කියලා. ඒක බලාගෙන යෑම තුළම මේ පැවැත්ම කියන එක ඇතුලේ මනසේ සිද්ධ වෙන ක්‍රියාවලියක් මෙතන ගලාගෙන යන්නේ කියන එක ගැන වැටහීම බලවත් වෙනවා. එතකොට එතන දැනෙන මම ගතිය කියන එකත් මනසයි ධම්මේනුයි කියලා බලනකොට මේ මම ගතියට අයිතිකාරයෙක් සහිතව බොහොම ප්‍රාණයක් සහිතව නැගී සිටින්න යන කෙනා කියලා නැගී සිටින්න යන ගතිය වෙනුවට මනසයි ධම්මයයි කියනකොට මේක නිකන් පණනෑ වගේ ක්‍රියාවලියක්ම බව දැන ඉඳින්නා කියනකොට පණ තියනවා වගේ දැනගතිය වෙනකොට මනසයි ධම්මයයි කියනකොට ඒ උදෙක් ඒ ක්‍රියාවලියේ කොටසක් විතරයි කියන ස්වභාවයට යනවා. ඒ නිසා හරියට කරාගෙන ගියොත් මේ තුලින්
මේ හැමතැනකම තියෙන්නේ මනසේ සිද්ධ වෙන ක්ෂණයක් පාසා ඒක වේගයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් කියන අවබෝධය වඩාත් බලවත් වෙනවා. ඒක පළවෙනි කාරණේ විදිහට මේක දියුණු කිරීමේදී ලැබෙන ඒක දියුණු කිරීමේක වැදගත්කමක් කියලා මතක තියාගන්න. ඊළඟට දෙවෙනි කාරණයක් මතක තියාගන්න යුතුයි. අපි නිතරම කතා කරනවා දැන් මේ සයි රූපයි කියලා දැනෙන ගතිය. සයි රූපයි කියලා දැනෙන ගතිය ගත්තාම මේකේ ඇත්තටම එල්ලෙන්න දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ අපි වෙනදා දිගටම කතා කරලා තියෙන්නේ මේ දැකීම මාත්‍රය, ඇසීම මාත්‍රය, දැනීම මාත්‍රය ආදී වශයෙන් මේ ක්‍රියා මාත්‍රයක්, දැනීමේ ක්‍රියා මාත්‍රයක්මයි සාමාන්‍යයෙන් නුපුහුණු හිත ඇසකුයි රූපයකුයි කියලා වෙන් කරගන්න පුරුදු වෙලා තියෙන්නේ කියලා අපි දිගටම කතා කරලා තියෙන්නේ. ඒ වෙනුවට ඇත්තටම නම් තියෙන්නේ හුදෙක් දැන සිටීමක් පමණයි. දැන සිටින්නෙක්ගෙන් තොර, දැනුණු දෙයකින් තොර දැන සිටීමක් පමණයි. නමුත් සාමාන්‍ය සිත, ඒ කියන්නේ අවිද්‍යාවෙන් යුක්ත සිත් පරම්පරාව මේ ක්‍රියාවලිය හඳුනගන්නේ හුදු ක්‍රියා මාත්‍රයක්, දැනීම මාත්‍රයක් විදිහට නෙමෙයි. ඒ වෙනුවට ඇසක් කියයි ගන්න දෙයක් තියෙනවා කියලා, රූපයක් කියයි ගන්න දෙයක් තියෙනවා කියලා, ඒ නිසාම ඒ දෙක හරහා සම්බන්ධ වෙච්ච දේවල් දැනගන්න හිතක් යයි මැදක් තියෙනවා කියලා. එතකොට මෙන්න මේ තුන තියනවා කියන ඇතයි කියලා ගන්න තැනට යන එක තමයි අපි හැමදාම ඉස්සරින්දම කතා කරපු මඤ්ඤණා කරනවා කියන தത്വයේදී සිද්ධ වෙන්නේ. එතකොට පහුගිය දවස්වල මේ ඇස රූප කන ශබ්ද නාසය ගඳ සුවඳ ආදී වශයෙන් සිහිය පවත්වන්න කියලා කියද්දී ඇතැම් කෙනෙක් ප්‍රශ්නයක් තිබ්බා. මේ දැන් කලින් ඉඳන් ඇසයයි ගන්නකොට ය මඤ්ඤණාවක් කියලා, රූපයයි ගන්නකොට ය මඤ්ඤණාවක් කියලා, චක්කු විඥානයයි ගන්නකොට ය මඤ්ඤණාවක් කියලා කිය ඉඳලා දැන් මොකටද දාපහු මේ ඇසයයි රූපයයි බලන්න කියන්නේ කියලා. ඒකට මතක තියාගන්න ඕනේ මේ මොකක්වත්ම ධර්මකාරණයක් නිරවුල් කරගෙන නැති, පටිච්චසමුප්පාදය ගැන අහලවත් නැති, විඥානයේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයේ විඥානයේ කෘත්‍ය නිසා බාහිර ආයතනයක් අභ්‍යන්තර ආයතනයක් විදිහට බැවෙන ගතිය කියන එක අහලවත් නැති, ඒක ගැන විමසලා නැති සාමාන්‍ය නුගුණු සිත් පරම්පරාවක ඇසයයි රූපයයි ගන්න තැනට යෑම කියන එක සිද්ධ වෙන తত্ত্বය බොහොම බලවත් අන්ධකාරයක සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි ඒවට මඤ්ඤණා කරනවා කියලා, නැත්නම් ඇස තුල නන්දි රාගයෙන් උප ගන්න මඟ පෑදෙනවා කියලා කියන්නේ. ඇස තුල පදිංචි වෙලා ඒක සත්‍යයි කියලා හඳුනි එය බාරනම් පදිංචි වෙලා තියෙනවා. නමුත් දැන් අපි මේ කියන භාවනාව කරන මට්ටමේදී ඊට වඩා සැලකිය යුතු ආකාරයකින් මේ ධර්මය අහලා මෙනෙහි කරලා ඇතිවෙච්ච සුතමය චින්තාමය සහ යම් පමණකට භාවනාව තුළ තේරුම් ගන්නට උත්සාහ කරපු බව නිසා ඇතිවෙච්ච අවබෝධයක් සහිතවයි දැන් ඇස ගැන බලන්නේ, රූප ගැන බලන්නේ. මෙතනදී අපි කලින් මතක් කරපු විදිහට සලායතන භාවනාවේදී තථාගතයන් වහන්සේ ධම්මානුපස්සනාවේ සලායතන භාවනාවක් විදිහට මේ ඇස රූප සහ ඒ මුල් කරගත්තු සංයෝජන ධර්මයන්ගේ හට ගැනීම නිරුද්ධ වීම ගැන බැලීම ගැන දේශනා කරනකොට පැහැදිලි කරලා තියෙනවා ධම්මයන් ඇතයි කියා, නැත්නම් මනසට දැනුණු අරමුණු ඇතයි කියා ගැනෙන්නේ උදෙක් සිහිය නුවණ දෙකින් දිගටම පවත්වා ගැනීම නැමැති වැදගත් කාර්යභාරය සඳහා පමණක්. ඒ කියන්නේ විමුක්තියට මඟ පාදන ප්‍රතිපදාවට පමණයි, ඒකට අනුව සිහිය නුවණ පවත්වාගෙන යාම දිගින් දිගට කරාගෙන යාමට පමණයි ඇසයයි ඇස නැමැති ධම්මය ඇතයි කියලා, රූප නැමැති ධම්මය ඇතයි කියලා, ඒ මුල් කරගත්තු සංයෝජන ධර්ම නැමැති ධම්මයන් ඇතයි කියලා ගන්න කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට එතනට ඒවා ධම්මයන්ද
ඒකාන්තයෙන් ඇතයි කියලා ගන්නට දේවල් නෙමෙයි හුදෙක් මනසේ දැනීම මාත්‍රයක්මයි අන්තිමට ධම්මයක් සහ හිතක් නැත්නම් සිටිවිල්ලක් අරමුණක් සහ හිතක් කියලා වෙන් කරගෙන තියෙන්නේ කියන එක ගැන අවබෝධයක් යම් පමණකට හෝ ඇතිකොට එතන වෙන් වෙලා දැනෙන හිතයි ධම්මයයි කියන එක දැනට අපි මේ දිගින් දිගටම සිහිය පැවැත්වීම සඳහා පමණක් ගනිමු කියන තැන කාලයක් තිස්සේ කතා කරලා යම් පමණකට නිරවුල් වෙලා තියෙන නිසා දැන් මේ භාවනාවට මේ අහලා මෙනෙහි කරලා තේරුම් අරන් යම් පමණකට තියෙන අය වහින්නේ නුපුහුණු හිතක ඇසයයි රූපයයි කියන කොට තියෙන හඟින ස්වභාවයෙන්ම ඒ මුළුමනින්ම අන්ධකාරයේ ඉඳන් නෙමෙයි ප්‍රත්‍යක්ෂයෙන්ම ළඟා වෙලා නොහිටියා වුණත් යම් පමණකට මේ කරුණ ගැන අහලා නිවැරදි දෘෂ්ටිය ටිකකට හරි දියුණු බලවත් වේගෙන යන වටපිටාවක ඒ ඇස දැනට පනවගත්තා හුදෙක් මේ නිවනට මඟ පෑදෙන ප්‍රතිපදාව දියුණු කිරීම සඳහා නැත්නම් මේ ඇස රූපේ පිරිසිදු දැන ගැනීම සඳහා ඒ යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහාමයි ඒකේ බොල්භාවයම තේරුම් ගැනීම සඳහා ඒකට මුළුමනින්ම විරාගී වීම සඳහා තමයි ඇස රූප දැනට ගනිමු කියන තැනින් පටන් ගන්න කියන එක දැනගෙනයි යන්නේ. ඒ නිසා මතක තියාගන්න සාමාන්‍යයෙන් ධර්මයේ හික්මිලා නැති හිතක ඇසයි රූපයයි කියනකොට තියෙන ඇත්තයි කියලා බාර ගන්න පවත්මක් ඇතයි කියලා බාර ගන්න මඤ්ඤණාවකින් බාර ගන්න ස්වභාවය නෙවෙයි අපේ මේ භාවනාවේදී තිබිය යුත්තේ. මේ ඔක්කොම මනසේ දැනීම් පහළ වෙලා තියෙන්නේ දිට්ඨ කිව්වත් මනස මුල් කරගත්තු දැනීමක් ඇස හරහා ඒ කියන්නේ ක්‍රියාකාරීත්වය තුළ පහළ වෙන සුත කිව්වත් මුත කිව්වත් මේ හැම එකකින්ම අන්තිමට මනසේන දැනීමක් තමයි තියෙන්නේ. දැනීම තුළ ඒ අවස්ථාවේ වෙන් වෙලා දැනෙන්නට සලස්සපු ඇසකුයි රූපයකුයි තමයි දැනට අපි බලමු කියලා අරන් තියෙන්නේ. ඒ නිසා මේක කීයටවත් ධර්මයේ නොදන්නා කෙනෙක් බහින්න පැත්ත නෙවෙයි කියන එක තේරුම් ගන්න. ඔබ දැනට මේ පැත්තෙන් නම් බහැලා තියෙන්නේ මොනවා හරි දුර්වලතාවයක් නිසා දැන් හෝ ඒ කරුණ නිරෝධ කරගන්න මේ කතා කරන්නේ දැනීමෙන් පරිබාහිරව ඇසක් ඇතයි රූපයක් ඇතයි කියලා අරන් ඒ දෙකේ නිසා මනස සිද්ධ වෙච්ච වෙනසක් බලන්න යනවා කියන එක නෙමෙයි. මනසෙම වෙන් වෙච්ච ඇසක් රූපයක් මුල් කරගත්තු ක්‍රියාකාරීත්වය තමයි තේරුම් ගන්න. ඊට කලින් ඒ ක්‍රියාකාරීත්වය පහළ වෙන්න කලින් මනස ඒ කොටස බලන්න පටන් ගත්තාම එයට යටින් නොදැනෙන මට්ටමින් තර්ජු සමන්නාහාර වෙන්න පෙර සිද්ධ වෙච්ච ක්‍රියාවලිය පිළිබඳව යම් වැටහීමක් එකතු කරගන්න පුළුවන්. මේ ඇස රූප බලන අවබෝධය දියුණු වෙගෙන යනකොට ඊට කලින් මෙවැනි පියවරකුත් තිබ්බාය කියන චින්තාමය අවබෝධයත් දෙන්නට සම්බන්ධ කරගෙන මේ අනාත්ම වූ ක්‍රියාවලිය ගැන වඩා නිරවුල්ව තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට තථාගතයන් වහන්සේ මේ දේශනා කරලා තියෙන සූත්‍ර දේශනාවන් ගැන බලපුවාම ඒ සූත්‍ර දේශනාවන්ගේ ඇස රූප කන ශබ්ද නාසය ගන්ධ සුවඳ ආදී ඒ දොරටු හයේ ක්‍රියාකාරීත්වය විස්තර කරනකොට ඒ විස්තරයන්හි පටන් ගන්න එක එක සූත්‍රවල විස්තර කරනකොට මේ ඇස රූප කියන එක සාමාන්‍යම හිතක ඒ කියන්නේ අවිද්‍යාවෙන්ම බර වෙච්ච හිතක ධර්මය පටිච්චසමුප්පාද ධර්මය අහලා හික්මෙන්න උත්සාහ නොකළ සිතක ඇසයයි ගන්න රූපයයි ගන්න ස්වභාවය ගැන ඒ මුල් කරගෙන සසර ගොඩ නැගෙන ස්වභාවය ගැන දුක පහළ වෙන ස්වභාවය ගැන පැහැදිලි කරපු සූත්‍ර තියෙනවා. ඒ වගේම ඒතකොට ඒ මට්ටමින් ගනින්දී ඒ කතා කරලා තියෙන මඤ්ඤණාවෙන් ගත්තු ඇස මුල් කරගෙන සසර දිග්ගැස්සෙන නැත්නම් දුක සංස්කරණය වෙන ක්‍රියාවලිය ගැන. ඒ වගේම තවත් අවස්ථාවල් වල මේ ඇස කියන වචනයට හැම වෙලාවෙම එකම අර්ථය නෙමෙයි තියෙන්නේ කියන එක මම මේ පැහැදිලි කරන්න යන්නේ. තවත් අවස්ථාවල් වල
ඇස රූප ගැන කතා කරනවා. ඒවා යථාභූත වශයෙන් දැකලා ඒවා කෙරෙහි නිබ්බිදාව ඇතිවිය යුතුයි කියලා. විමුක්තියට මඟ පෑදෙන්න නම් ඇස රූප ගැන ප්‍රඥාවෙන් කලකිරෙන ස්වභාවයට යන්න ඕනේ කියලා. එතකොට මෙන්න මෙතනදී අර අසුතවත් පෘථග්ජන සිත් පරම්පරාව හැබෑවටම තියෙනවයි කියලා ගත්තු මෝහය නිසාම තියෙනවයි කියලා ගත්තු ඇස රූප ගැන තමයි යථාභූත වශයෙන් තේරුම් ගත යුත්තේ, නිබ්බිදාව ඇතිවිය යුත්තේ අර නිදහස් වීමට මඟ පෑදෙන විදිහට. එහෙම ඉදිරියට යන විට තවත් සූත්‍ර දේශනාවල් වල පැහැදිලි කරනවා මේ ඇස රූප කියන එක. දැන් මේ හිමීට ආශ්‍රිතවත් පුතර්ජන සිතේ ඇස රූප ගැනීම තුළ ලෝකයම ගොඩ නැගෙන හැටි, එහෙම නැත්නම් දුක ගොඩ නැගෙන හැටි පැහැදිලි කරනවා. වගේම දුකින් මිදීම සඳහා මේ මෙසේගත්තු ඇසයි රූප, සාමාන්‍ය සිත මේ මඤ්ඤණාවෙන් ගන්න ඇස රූප කෙරෙහි විරාගී ස්වභාවය ඇති කරගත යුතුයි කියන එක ගැන පැහැදිලි කරනවා. එක් සූත්‍ර දේශනාවල් වල විවිධාකාරයෙන් මේ කරුණු එක මට්ටම් වලින් පැහැදිලි කරනවා. නමුත් පාවිච්චි කරලා තියෙන්නේ බොහෝ විට ඇස රූප කියන වචනම තමයි. නමුත් ඒ තැන්වල ඒක බහැලා පදිංචි වෙච්ච ඇස ගැන කතා කරන අවස්ථාව වෙන්න පුළුවන්. ඒ වගේම ඈත් කරලා බැලිය යුතු කාරණයක් විදිහට විස්තර කරපු අවස්ථාව වෙන්න පුළුවන්. උදෙක්මය දුරින් දුරු කළ යුතු මඤ්ඤණාවකින් ගත්තු දෙයක් විදිහට විස්තර කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ එක අවස්ථාවල ඇස රූප කියන සූත්‍ර දේශනාවන්හි වචන විස්තර කරනකොට ඒ විස්තරයේ පසුබිම තේරුම් අරන් එකම පින්තූරය විවිධ ආකාරයෙන් මේ විස්තර කෙරලා තියෙන ඒ කාරණේ වටහා ගන්න ඕනේ. දැන් ඒකයි අපි කියපු කතන්දරෙත් කිව්වේ ඇස රූප කන ශබ්ද කියලා බලමු කියනකොට එතන ඇස රූප කියනකොට ඔබට දැනට තේරෙනවා තරමක හරි අවබෝධයක් තියෙන නිසා තේරෙනවා මේක මේ සත්‍යයි කියලා අරගෙන බලන්න කියනවා නෙමෙයි මේ බොල් ස්වභාවය අනුතර ක්‍රියාවලියක නමුත් දැනට මෙහිම ගනිමු කියන තැන ඉඳන් යන්නේ කියලා. නමුත් දුක ගැන කතා කරනකොට ඇසම දුකක් කියලා කතා කරනකොට මෙන්න මෙහිම මේ මෑත්ලා බලන ඇස ගැනම නෙමෙයි එතනදි කතා කරන්නේ. හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ අවිද්‍යාවෙන් ඇතැයිමයි කියලා ගත්තු දුක තමයි. ඇස රූප තමයි. ගත්තනම් තමයි දුක කියලා කියන්නේ. ඒතකොට සූත්‍ර දේශනාවල් වල ඒක වෙනම සමහර විට වාක්‍යයකින් කියපු අවස්ථාවක් තියෙනවා, කියලා නැති අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඇසයයි මඤ්ඤණා කළොත් දුකයි කියලා කියපු අවස්ථාවක් තියෙනවා, ඇසම දුකයි කියලා කියපු අවස්ථාවක් තියෙනවා. එතකොට දැන් මේක මඤ්ඤණාවෙන් ගත්ත ඇසක් කියන එක තමයි විස්තර කරනකොට තේරුම් ගන්න ඕනේ. නමුත් සමහර අවස්ථාවල මේ මඤ්ඤණාවෙන් ඇතයි කියලා ගත්තු තත්ත්වයට කෙලින්ම ඇස කියලා තියෙනවා. මොකද ඒක තමයි සාමාන්‍ය සිත läගගෙන ව්‍යවහාර කරන විදිය. ඒක එක්කෙනාගේ අවබෝධය හැටියට මේක පදිංචි වෙලා බලනවා වෙන්නට පුළුවන්. මේක ගැන ටිකක් මෑත් වෙලා බලනවා වෙන්නට පුළුවන්. මුළුමනින්ම දැන් රහත් සිතකට ඒ ඇස කියලා වුණොත් මේක මුළුමනින්ම බොල් වෙච්චි දැනීම ක්‍රියාවලියක සම්මුතියක් විදිහට පාවිච්චි කරන දෙයක් විදිහට විතරක් අවබෝධ වෙනවා. මේ එක මට්ටම් වලින් මඤ්ඤණාවෙන් එහෙම පිටින්ම läගගෙන සත්‍යයි කියලා ගත්තු ඇස කෙරෙහි ක්‍රමක්‍රමයෙන් විරාගී ස්වභාවය ඇති කරගෙන ඊළඟට මුළුමනින්ම ඒ මඤ්ඤණාවෙන් ඇතයි කියලා ගත්තු ඇසම නූපදින තැනට මඟ පෑදෙන එක තමයි මේ සූත්‍ර දේශනාදී වූ බුද්ධ දේශනාවල අනුක්‍රමිකව ඉගෙනගෙන ප්‍රතිපදාවේ විස්තර කෙරෙන්නේ. නිසා ඒ කාරණා මේ හොඳට හිතේ අවබෝධය ගලා යෑමක් ඇති වෙන විදිහට වටහා ගන්න ඕනේ. ඒක මම කිව්වේ පළවෙනි කොටස අපි කිව්වේ මේ ඉදිනදා ජීවිතයේ මේ 12න් පිට විසිවක් නැහැ කියන එක තේරුම් ගන්න තේමාවක් විදිහට අරගෙන
ඊළඟට එහෙම බලාගෙන යනකොට දෙවෙනි කොටස විදියට මතක් කරගන්න කිව්වේ මහා සතිපට්ඨාන සූත්‍රයේ උපදේශය. ඒ කියන්නේ අසත් රූපයක් කියන ධම්මයන් ඇතයි කියාගත යුත්තේ හුදෙක් මේ සිහිය නුවණ පැවැත්වීමේ පරමාර්ථය ඉෂ්ට කරා ගැනීම සඳහා පමණයි. ඒකේවා අර සාමාන්‍ය පුද්ගලයෙක් වගේ සත්‍යයි කියලා හඳුන ගන්න ඉඳන් ඇස රූප කියලා ගන්නවා කියන තැන නිමෙයි කියන එක. ඊළඟ තුන්වෙනි කොටස ගැන මම කිව්වේ සූත්‍ර දේශනාවල් වලත් ඇස රූප කියන කාරණා වචන පාවිච්චි කරනකොට එක අවස්ථාවේ දේශනා කියලා තියෙන පැහැදිලි කියලා තියෙන කාරණාවලට අනුව මඤ්ඤණාවෙන්ම තදින්ම බාරගත්තු ඇස ගැන කතා කරන අවස්ථාවන් තියෙනවා. ඒ තැන්වලදී එය දුකක් විදිහට, ජරා ධම්මයක් විදිහට, වය ධම්මයක් විදිහට, මරණ ධම්මයක් විදිහට විස්තර කරනවා. ඊළඟට මුළුමනින්ම මඤ්ඤණා දුරු කළ යුතු ධම්මයක් විදිහට විස්තර කරනවා. එහෙම හිමීට එක බහැරට දාලා බලන්න පටන් ගත්තාම ඊට වඩා සියුම් ක්‍රියාවලියක් තේරුම් අරගෙන මේ ඇස මෙසේ තියෙනවා කියලා ගැනෙන්නෙම මඤ්ඤණාව නිසා. නමුත් අවබෝධය සම්පූර්ණ වෙනවා නම් ඇසේ යමක් ඉපදිලාමත් නැහැ, උපදින්නෙත් නැහැ කියන එක. ඉතින් හැබෑවට වශයෙන් ගත්තොත් අවිද්‍යාව නිසා ඒක පවතිනවා කියලා ගත්තට මොකද ඇස කියලා යමක් කවදාවත් ඉපදිලා තිබිලත් නැහැ, උපදින්නෙත් නැහැ ඉදිරියට කියන එක වටහා ගන්නට පුළුවන් වෙනවා. ඒ හරහා තමයි මේ සියලු දුක් අන්තරාවන්ගේ කෙලවර සාක්ෂාත් කරන්න පුළුවන්. අපි මේ තුන්වෙනි කොටසට අදාළ කාරණා තවදුරටත් සලකා බලමු. ඒවත් දිගින් දිගටම කතා කරපු දේවල්මයි ආයෙත් කියන්න තියෙන්නේ. දැන් ඇස කියලා දැන් මම අන්තිමටම කිව්වා මුදලම ප්‍රඥාව නිවැරදිවම සර්ව සම්පූර්ණ වුණා නම් ඇස කියන එක එහෙම ඇසක් කියලා එකක් ගන්නම දෙයක් නෑ කියන එක වැටහෙනවායි කියලා. නමුත් ඊට වඩා අතරමැද තැනකදී තේරෙනවා ඇස හට ගන්නවා වෙනස් වෙමින් පවතිනවා නැති වෙනවා කියලා. ඊටත් වඩා ප්‍රාථමිකම මට්ටමක අවබෝධයක් කෙසේ වෙතත් අනවබෝධයෙන්ම ඉන්නකොට එනවා ඇස කියන එකක් තියෙනවාම තමයි ඒක ඒකාන්තයෙන්ම තියෙනවා. ඒක ඕනේ නම් ওই වයසට යනකොට ගෙවිලා යනවා වගේ එකක් කරුණාම එහෙම එකක් නිත්‍යවම පවතිනවා කියලා ගන්න ස්වභාවයට යනවා. එතකොට මේ එක මට්ටම් ගැන කියද්දී විශේෂම ප්‍රඥාව දියුණු කරනකොට මේක ආකාර කීපයකින් තේරුම් ගන්න ඕනේ. දැන් අපි හැමතිස්සෙම කතා කරනවා තජ්ජෝ සමන්නාහාර විලා චක්කු විඥානය පහළ වෙනතුරු ඊට කලින් චක්කු ප්‍රසාදයයි වර්ණ රූපයයි සම්බන්ධ වුණත් මනස දැනගත්තු ඇසක්වත් රූපයක්වත් බිහි වෙලා නැහැ කියන එක. මෙතනදී තායක මතක් කරොත් මේ මනස දැනගත්තු ඇසත් රූපයක් බිහි වෙන අවස්ථාව, ඒ කියන්නේ චක්කු විඥාණයට නියමිත කෘත්‍යය සිදු කරන අවස්ථාවේ ඒ චිත්ත පරම්පරාව අවිද්‍යාව සහගත නම්, ඒ කියන්නේ මේ චක්කු විඥාණය පහළ වෙන පසුබිම අවිද්‍යාව සහගත නම් අර චක්කු විඥාණය විසින් එහි කෘත්‍ය වශයෙන් දැනෙන්නට හරින බාහිරත් අභ්‍යන්තරයක් ගැන හැඟීම සත්‍යයමයි කියලා හඟින තැනට යනවා. දැන් ඒකත් වෙනද කියන උදාහරණයක් මතක් කරලා බලුවොත් මේ බාහිරයි අභ්‍යන්තරයයි කියන දෙපැත්ත හැමතිස්සෙම තියෙනවා කියලා තමයි මේ කිසිම දැනීමකට සම්බන්ධයකින් තොරව තියෙන දෙයක් විදිහට තමයි සාමාන්‍ය නුඹුණු හිතට තේරෙන්නේ. නමුත් ඒක තමයි අර මජ්ජ සූත්‍රයේ විස්තර කරන්නේ බාහිරාන්තේ ඒකාන්තයක්, බාහිර ආයතන ඒකාන්තයක්, අභ්‍යන්තර ආයතන අනිත්‍යයි, විඥානීය මැදයි. මේ විඥානීය කෘත්‍යය
පේන්නේ නැති වෙන විදිහට බාහිරයි අභ්‍යන්තරයයි එකතු කරලා මූට්ටුවක් දානවා තණ්හාව විසින්. ඒ නිසා මේ විඥාණය මුල් කරගෙන සිද්ධ වෙන ක්‍රියාවලිය නොපෙනී යනවා කියලා. අපි මෙතනදී කතා කරා පටිච්ච සමුප්පාදය ගැන කතා කරනකොට මේක දෙපැත්තකින් තේරුම් ගන්න කියලා. මොකද්ද මේ මජ්ජ සූත්‍රයත් සම්බන්ධ කරලා සාමාන්‍යයෙන් විතර බහුලව කතා කරන පැත්තකුත් කතා කරලා මජ්ජ සූත්‍රයේ කොටසක් එකතු කර ගන්න ඕන. මොකද්ද? බොහෝ දෙනා කතා කරන්න දන්නවා පටිච්ච සමුප්පාදයේ එක කොටසක් විදිහට පටිච්ච සමුප්පන්න ධර්මයක් විදිහට විඥාණය විස්තර කරගන්නවා. අජ්ජෝ සමන්නාහාර වීමට සම්බන්ධ ක්‍රියාවලිය තුලයි මේක පහළ වෙන්නේ කියලා. ඒ කියන්නේ චක්කු ප්‍රසාදයයි වර්ණ රූපයයි සම්බන්ධ වෙනකොට සුදුසු පරිදි පහළ සම්බන්ධ වුණොත් ඒ සම්බන්ධය සුදුසු පරිදි පහළ වීම නිසාම මතුවෙන ඒත්ම උපන් මනසේ අවධානයක් පහළ වීමක් කිව්වත් අජ්ජෝ සමන්නාහාර වීමක් සිද්ධ වුණොත් අන්න චක්කු විඥානය පහළ වෙනවා කියලා. දැන් මෙතනක් තියෙනවානේ සම්බන්ධයක් ඇසත් චක්කු ප්‍රසාදයක් වර්ණ රූපයක් කියන හේතු සම්බන්ධ වෙලා චක්කු සමන්නාහාර වීම කියන ක්‍රියාවලිය හේතු විදිහට තියාගෙන පහළ වෙනවා චක්කු විඥානය නැති පරිදි. ඒකත් හේතුඵල සම්බන්ධයක් විදිහට තේරුම් ගන්න ඕනේ. විඥානය නිකම් අහසින් වැටෙනවා වගේ වැටෙන දෙයක්ුත් නෙවෙයි අහේතුකව. ඒ වගේම විඥානය ස්ථිරසාරව දිගට පවතින ස්වාධීන ප්‍රවැත්මක් ඇති දෙයක්ුත් නෙවෙයි. යම් හේතු ටිකක් තියෙන කල විතරක් පහළ වෙන දෙයක්. ඒතකොට මෙන්න මෙහෙම පහළ වෙන විඥානය මෙන්න මේ චක්කු ප්‍රසාදයයි වර්ණ රූපයයි එකතු වෙලා තජ්ජෝ සමන්නාහාර කියන මේ හේතු ටික නිසායි පහළ වෙන්නේ කියන කොටස විතරයි බොහෝ දෙනෙක් අවධානයට ලක් කරන්නේ මේ පටිච්ච සමුප්පාදයේ තේරුම් ගන්න උත්සාහ කරනවා. නමුත් මෙතනදී තවත් ඉතාම සියුම් වැදගත් කොටසක් මතක තියාගන්න ඕනේ. අපි විතර කතා කරපු මොකක්ද? මෙන්න මෙහෙම මෙතන දෙකක් සම්බන්ධ වෙලා තජ්ජෝ සමන්නාහාර වෙලා චක්කු විඥානය පහළ වුණා වගේම චක්කු විඥානය පහළ වීමත් සමගමයි තවත් ලොකු පියවරක් දෙවැන්ත පියවරක් සසරට බැඳ තබන්න මුල් වෙන පියවර ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? චක්කු විඥානය පහළ වීමත් සමගමයි කෘත්‍ය වශයෙන්ුයි එය තනන්නට එය පහළ වෙන්නට මුල් වෙච්චි ඇසකුත් රූපයකුත් කියලා දෙපැත්තක් තියනවා කියලා දැනගන්න තැනටපත් වෙනවා. එතකොට චක්කු ප්‍රසාදයේ වර්ණ රූපයයි එකතු වෙලා තජ්ජෝ සමන්නාහාර වෙලා චක්කු විඥානය පහළ වෙන තැන විතරක් නෙමෙයි චක්කු විඥානය පහළ වෙන විටම එතනමත් ඒ චක්කු විඥානයේ කෘත්‍ය හේතු කොටගෙන මනස දන්නා ඇසක් සහ මනස දන්නා රූපයක් නැත්නම් බාහිරක් සහ අභ්‍යන්තරයක් කියලා දෙපැත්තක් මනසට දැනෙන්න පටන් ගන්නවා කියන එක තේරුම් ගත යුතු වැදගත්ම කොටසක්. එතනදී තමයි මේ මජ්ජ සූත්‍රයේ ගැඹුරුම අර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ධර්මයේ හික්මිලා නැති පුහුණු කරලා නැති හිතකට මෙන්න මේ චක්කු විඥානය පහළ වෙනකොටයි එහෙම වෙන අවස්ථාවේ බාහිරක් රූප අභ්‍යන්තරයේ කැස කියන දෙපැත්ත මනසට දැනෙන්න පටන් ගත්තේ කියන කාරණය විශේෂයෙන් තේරිලා නැහැ. ඒ වෙනුවට චක්කු විඥානයේ කටයුත්තක් මතක් වෙන්නේ නැහැ, දන්නේ නැහැ, දකින්නේ නැහැ. ඒ වෙනුවට මනසේ කටයුතු වලට බැහැරින් බාහිරක වර්ණ රූපයක් සහ මනසේ දැනීමට බැහැරින් ස්වාධීනව පවතින ඇසක් කියලා දෙපැත්තක් තියනවා කියන තැනට තමයි සාමාන්‍ය හිත යන්නේ. අන්න එතනදී තමයි මේ සාමාන්‍ය හිත කිව්වේ මොකක්ද කිව්වොත් අවිද්‍යාවෙන් යුක්ත සිත නැත්නම් තණ්හාවෙන් බර වෙච්ච සිත. ඒක තණ්හාව නැමැති මෞංකාරය කලේ මොකද්ද? මේ සිත් පරම්පරාවේ අන්නර චක්කු විඥානයේ කෘත්‍යය කියන එක පේන්නේ නැති වෙන්න, තේරෙන්නේ නැති වෙන්න මෙතන ස්වාධීන ප්‍රවැත්මක් ඇති බාහිරකුයි අභ්‍යන්තරිකුයි කියන ඇසකුයි රූපේකුයි කියන දෙපැත්තක් ඇත කියන
කාරණය හිතට සත්‍යයි කියලා දැනෙන්නට ආරිනවා. බාහිරයන්තේ සත්‍යයි, අභ්‍යන්තරයන්තේ සත්‍යයි. ඇස සත්‍යයි, රූප සත්‍යයි කියලා. දැනීමේ ක්‍රියාවලිය පේන්න සලස්වන්නේ නැහැ. මෙන්න මෙහෙම තියෙනකම් පටිච්ච සමුප්පාදය දැකලා නැහැ කියන එක තමයි තේරුම් ගන්න. දැන් මතක් කරලා බලන්න මම කලින් කිව්වා පටිච්ච සමුප්පාදයේ තේරුම් ගන්නට උත්සාහ කරනකොට බොහෝ දෙනා මෙනෙහි කරන පියවර වෙන්නේ චක්කු ප්‍රසාදයයි වර්ණ රූපයයි සම්බන්ධ වෙලා තජ්ජෝ සමන්නාහාර වෙලා චක්කු විඥානය පහළ වුණා කියන එකේ තියෙන හේතුඵල සම්බන්ධය විතරයි. නමුත් මජ්ජ සූත්‍රය ගැන සලකා බලනකොට මජ්ජ සූත්‍රය හැමතිස්සෙම මතක තියාගන්න එතන තියෙන මැද කියන එක මැද දැක්කා කියන හැම අවස්ථාවකම පටිච්ච සමුප්පාදය දැක්කා කියන තැනයි එතන මැද දකින්නා කියන අවස්ථාවදී විස්තර කෙරෙන්නේ. එතකොට බාහිරයේ එක අන්තයක් අභ්‍යන්තරයේ අන්තයයි විඥානය මැදයි කියද්දී මෙන්න මේ විඥානය මැදයි කියන තැන අර කලින් පියවරේදී කියපු චක්කු ප්‍රසාදයයි වර්ණ රූපයයි තජ්ජෝ සමන්නාහාර විචි හේතු වෙලා එතන චක්කු විඥානය පහළ වුණා කියන පැත්ත විතරක් නෙමෙයි චක්කු විඥානය පහළ වෙන අවස්ථාවේ මේ මහා දැවැන්ත පෙරළිය සිද්ධ වෙන්නේ මම කියේ සසරට බැඳ තබන්නට මුල් වෙන දැවැන්ත පෙරළිය සිද්ධ වෙන්නේ කොහොමද මනස ගන්න බාහිර සහ අභ්‍යන්තරය වෙන වෙන අවස්ථාවේ කියන එක. ඒක සිද්ධ වෙන්නේ චක්කු විඥානයේ කෘත්‍ය නිසා ඒ කෘත්‍යය පේන්නේ දිවෙන්නට තණ්හාව විසින් මූට්ටුවක් දානවා මේ දෙපැත්ත ස්වාධීනවම තිබ්බයි කියලා පවතිනවායි කියලා. අන්න එතන තමයි අවිද්‍යාව විසින් තමයි මේක ඒක සත්‍යයි කියලා බාර අරන් තියෙන්නේ. බාර ගන්න මොහොත කියන එක බැලුවොත් අවිද්‍යාව පත්‍ය සංඛාරා ආදී වශයෙන් විග්‍රහ කරන දුක උපදින ජරා ව්‍යාධි මරණ දුක්ඛන්දරාම නැත්නම් පංච උපාදානස්කන්ධ දුක්ඛන්දයම ඉපදෙන වටපිටාව එතන තියෙනවා. පටිච්ච සමුප්පාදය නොදකපු බව තමයි විඥානයේ කෘත්‍ය නොදකපු බව ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ අනුලෝම ක්‍රියාවලිය ඇතුලේ දුක සම්පාදනය කියන දුක සකස් කරන ක්‍රියාවලිය ඒ අනුලෝම ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එහෙමනම් මැද දකින්නවා කියන තැනට යන්න නම් මේ විඥානීය කෘත්‍යය හැම පැත්තෙම පිරිසිදු දකින්න ඕන. විඥානීය නිකම් පහළ වුණා නෙමෙයි ඒ හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙන දෙයක් වගේ මේ කෘත්‍ය මොකක්ද කියන එක මේ ඔක්කොම දැකලා විඥානීය පිරිසිදු දැක්කා කියන තැනට යනකොට නම් පටිච්චසමුප්පාදයේ දැක්ක තැනටත් එහා ගිහිල්ලා තව රහත් භාවයටම මඟ පෑදෙන තත්ත්වය තමයි විඥානයේ නොයැලෙන පිරිසිදු දකින්න තැන කියන්නේ. නමුත් අදුතරමින් විඥානයේ මෙන්න මැදක මේ කෘත්‍ය කරනවා කියන එක. මේ කෘත්‍ය නිසා තමයි මනස දන්න බාහිරක් සහ මනස දන්න අභ්‍යන්තරයක් බිහි වුණේ. හැබැයි මේ මනස දන්න බාහිරයි අභ්‍යන්තරයයි ඒ චක්කු විඥානයේ කෘත්‍යත් එක්කම කෘත්‍ය චක්කු විඥානයේ නැති වෙනකොට මේ බාහිරයි අභ්‍යන්තරයයි දෙපැත්තක් නැති වෙලා යනවා කියන එක. දැනුම දෙපැත්තක් නැති වෙලා යනවා කියන එක අන්න තේරුම් ගන්න තමයි පටිච්ච සමුප්පාදය ප්‍රත්‍යක්ෂ කරගන්න තැනට හිමින් ශක්තිය දියුනේ. ඒ නිසා ඒ තාම සියුම් සහ තේරුම් ගත යුතු වටිනා පියවරක්. මේක දැන් නිතරම කියලා සමහර විට ඔබට මෙහි බරපතලකම හැල්වට ලක් වෙලා තියෙන්න පුළුවන්. මේක දන්න කරුණක් නේ හැම එකේම ඔය කොටස කියනවානේ. අර දේශනාවෙත් තිබ්බ මේ දේශනාවෙත් තිබ්බ පහුගිය දවස්වල කියපු වගේ තිබ්බ කියලා හිතෙන්න පුළුවන්. මතක තියාගන්න මේක නැවත ආයෙත් කියන්නේ කරුණක් වශයෙන් දැනගත්ත පමණින් මේ පටිච්ච සමුප්පාදයේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. මේ කාර්ය හිතෙන් විනිවිද දැකීමක් සිද්ධ විය යුතු නිසා. ඒ හින්දා ඒකට අවශ්‍ය පසුබිම මනස තියෙන්න ඕන. එහෙනකොට මේක ධර්ම කාරණයක් විදිහට සැලකලා ඉක්මනින් බැහැර කරන්නට නෙමෙයි ඒ ගැඹුරින්ම මෙනෙහි කරලා විනිවිද දකින්න තැනටයි යොමු විය යුත්තේ. දැන් මේ විදිහට මෙන්න මේ මැදක තියෙන මැදක් කියලා ගන්න විඥානයේ කෘත්‍යය තුල දන්න ඇසක් සහ දන්න රූපයක් ඇතයි කියලා වෙන් වෙන්නට යනකොට තණ්හාවෙන් අවිද්‍යාවෙන් යුක්ත සිතට තමයි ඇස ඇතයි කියන තැනට රූප ඇතයි කියන තැනට සත්‍යයි කියන තැනට වටපිටාවක් සකස් වෙන්නේ. එතකොට හිතන්න
යම් කිසි කෙනෙක්ට මේ කියන ධර්ම කාරණා මොකක්වත්ම දන්නේ නැති අහලා නැති විමසලා බලලා නැති සිත් පරම්පරාවකට මේ ඇස මේ රූපය නිට්ටයයි ඒක කිසිම ආකාරයකින් හේතු ප්‍රත්‍ය සම්බන්ධයක් කියලා නෙමෙයි ආත්ම වශයෙන් ගත හැකි දෙයක් කියලා ඉන්නේ ඇස රූපවල ක්‍රියාකාරීත්වය පහළ වෙනකොට ඒක සත්‍යයි කියලා හඳුනනකොටම ඒ මුල් කරගෙන එන ඇස මමයයි ඇසයයි ගන්නකොටම ඇසෙන් බිහි වෙන මමෙක් ඇසයයි ඇසෙන්යයි ඇස තුලයයි මගේ ඇසයයි ආදී වශයෙන් ඇස පිළිබඳව මමත්වය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා රූප පිළිබඳවත් ඒ ආකාරයි ඊළඟට ඇසයි රූපයි කියලා වෙනම වෙන් කරා ගන්නකොට අන්ත දෙකක් මැදක් හෙවත් විඥානිකුත් වෙන් කර ගන්නට හිත පරම්පරාව යොමු වෙනවා. ඒකට විඥානය දෙයක් කරගෙන විඥානීයයි විඥානී තුලයයි මගේ විඥානීයයි ආදී වශයෙන් මඤ්ඤණා කරන තැනටපත් වෙනවා. දැන් බලන්න බොහෝ දෙනාට මෙතනත් ආයත් පරම දැනුවත් වෙලා ඉපු කාරණයක් මතක් කරොත් ඇසයි රූපයයි නම් ඇතයි කියලා ගන්නට දෙයක් නැහැ කියලා දැන් හැමදේම මේ විඥානයේ නිසානේ දැනෙන්නේ වෙනලා දැනෙන්නේ මේ විඥානයේ මායාවයි කියලා එහෙම බලපුවාම විඥානය දෙයක් කරගන්න පුළුවන් කියලා හැගෙන්න පුළුවන්. ඒ කියන්නේ විඥානය ඇති වුණා නැති වුණා කියලා යම් පමණකට චින්තාමය වශයෙන් හරි මෙනෙහි කරනවා වෙන්න පුළුවන්. හැබැයි විඥානයයි කියලා එකක් මෙතන හටගෙන තමයි නැති වුණේ කියලා එහෙම බැලුවා වෙන්න පුළුවන් කාලයක් තිස්සේ. ඒ නිසා මෙතන මතක් කරගන්න විඥානයයි කියලා දෙයක් ඇති වුණා කිව්වනම් ආයෙත් ඇස ඇති වුණා කිව්වා වගේම තමයි. රූප ඇති වුණා කියලා ගත්තා වගේම තමයි විඥානය ඇතයි කියලා ගත්තා වුණා. ඒ නිසා මේ හැම එකක්ම දැකීම් මාත්‍රය කියන ක්‍රියා මාත්‍රය කියන එක කඩාගෙන ඇති කරගත්තු වෙන් කරගත්තු හිතෙන් බෙදාගෙන වෙන් කරගත්තු හැඟීම් පමණයි කියන එක හඟින බවවල් පමණයි කියන එක සිතා ගැනීම පමණයි කියන එක තේරුම් ගන්න බලන්න. දැන් මේ ඇයි මම මේ කොටස් තුන මෙහිම බාර ගන්නවා කියන එක ගැන පැහැදිලි කරන්න කිව්වොත් දැන් අවිද්‍යාසගත හිතට මෙහිම තුනක් තියෙනවා ඒ තුන තියෙනවා නම් පස්සය සත්‍ය කියලා දෙයක් තියෙනවා කියලා. ඒ කියන්නේ මට නැත්තම් ඇසට අතන තියෙන රූපය පේනවා කියන දැනට ගියාම එතනින් එහාට ඒ පෙනුණු රූපය ගැන සංඥාවල් පහළ වෙන්න පුළුවන් විඳීම් පහළ වෙන්න පුළුවන් ප්‍රතික්‍රියාවක් පහළ වෙන්න පුළුවන් ප්‍රසන්න දේවල් වලට දක්වන ප්‍රතික්‍රියාවශයෙන් ඔය විදිහට ඉන්න ඇසත් රූපත් කියනකොට රූපස්කන්ධය ළඟට එතන පහළ වෙච්ච මැද කියලා ගන්නකොට විඥානස්කන්ධය ළඟට ඒ තුන කියනවා කියලා ගන්නකොට ඉන්න සංගතිය පස්තරින් වේදනා සංඥා සංකාර ස්කන්ධ මේවා ඔක්කොම පණවන තැනට යනවා අවිද්‍යාවෙන් නැත්නම් එතේ කියලා ගන්න තැනට යනවා කොහොමද අවිද්‍යාවෙන් අන්නර අන්ත දෙක සත්‍යයි කියලා බාර ගන්න තැනට ගියොත් එතකොට මෙහෙම මතුවෙන මේ පහට කියනවා සක්කාය කියලා. මේ ස්කන්ධ පහ ගන්නවා. වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සක්කාය කියනවාම ඒ සක්කාය කියන එක කියනවා කියලා ගන්නවා නම් එක අන්තයක් විදිහට නැවත මධ්‍ය සූත්‍රයේ විස්තර කරනවා. ඊළඟට මේ මෙහෙම තියනවායි කියලා ගන්න එකට යම් ඒක සත්‍යමයි කියලා ඒකෙන් ලැබ ගැනීමක් ඒකේ ඇලී ගිහින් පදිංචි වීමක් ඡන්දය ඇති වෙලා ඇලී යාමක් දැස ගැනීමක් පිළිගැනීමක් තියෙනවා නම් අන්න එතන සක්කාය සමුදය කියලා කියන්න පුළුවන්. ඉන්නේ සක්කාය කියපු මේ ඔක්කොම සම්බන්ධයෙන් සංඛාව ක්‍රියාත්මක වෙන හැටි. එතකොට සක්කාය සමුදය තියෙනවා නම් සක්කාය බාරරම් පදිංචි වෙලා නම් දුකේ පදිංචි වුණා කියලා තමයි කියන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ ඇලී යාම සක්කාය සමුදය
කියන තැන තමයි තණ්හාව ක්‍රියාත්මක වුණා කියලා කියන්නේ. ඊළඟට මෙන්න මේ සක්කාය කියලා මේ පහ ගැනෙනකොට ඒ ගන්න වටපිටාව මේ නුවණින් දකින්නවා නම් මෙන්න මෙහෙම කජ්ජෝ සමන්නාහාර වෙලා චක්කු විඥානය පහළ වෙනකොට සිද්ධ වෙච්ච ක්‍රියාවලිය තුළ වෙන් වෙලා දැනෙන බාහිරක් අභ්‍යන්තරයක් සත්‍යයි කියලා හඟින්නට ගත්ත බව ඇතුලේ තමයි මේ පහම ගොඩ නැගින තැනට ගිහින් තියෙන්නේ කියලා මේ ක්‍රියාවලිය ටිකින් ටික හෝ විමසා බලාගෙන යනකොට දැන් මේ තියෙන පහ සත්‍යයයි කියලා දැනෙන ගතිය වෙනකොට බොල් මේක මේ දැනීමක් උඩ අවිද්‍යාවෙන් ගොඩනගාගත්තු පහක් කියලා තිබ්බ දැනීම විතරයි. නමුත් අවිද්‍යාවට නැති දෙයක් ඇති වෙලා පේන ස්වභාවයක් තියෙනවායි කියලා එහි ඇලියාම ඒ කියන්නේ ඒක නුවණින් දකින්නටම එහි අර කියපු පිළිගැනීම බැස ගැනීම පදිංචි වීම චන්දිරාගෙන් චන්දයෙන් ඇලියාම තුනී වේගෙන යනවා. අන්න ඒක මුළුමනින්ම මේ විදිහට ඒ ඇලියාම බැස ගැනීම ඉවර වෙනවා නම් සක්කාය නිරෝධය කියලා කියන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ විදිහට මේකට සිහිය නුවණ පවත්වමින් යන්නේ ප්‍රතිපදාව තමයි සක්කාය නිරෝධයට ප්‍රතිපදාව කියලා නිරෝධයට මාර්ගය කියලා කියන්න පුළුවන්. ඒකට බලන්න මේ එක මොහොතක දැනට තියෙන දැනීම උඩ සක්කාය සක්කාය සමුදයද එහෙම නැත්නම් සක්කාය නිරෝධයද කියන පැත්තට අරහන්ත දෙකද එහෙම නැත්නම් සක්කාය නිරෝධය නැමැති මැද කියන තැනටද යන්නේ කියන එක පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඒකට බලන්න මජ්ජ සූත්‍රයේ තවත් කොටසක විස්තර කෙරෙන්නේ සක්කාය එක අන්තයක් සක්කාය සමුදය අනිත් අන්තය සක්කාය නිරෝධය මැදයි කියලා. ඒකට මෙන්න මේ එතනත් බලන්න නිරෝධය කියපුවාම මැද දකින්නවා කියන්නේ නැවතත් කිව්වොත් පටිච්ච සමුප්පාදය දකින්නමයි කියන්නේ. එහෙමනම් බලන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් කියලා ගන්න එක ඒක තියෙනවයි කියලා ගන්න එක පැත්තක්. ඊළඟට ඒ තියෙන එකේ läගගෙන පැසගෙන ඇලීගෙන ගිහිල්ලා ඉන්නවයි කියන එක අනිත් පැත්ත. මේක තමයි තණ්හා මූට්ටුවට අහු වෙච්චි අර සක්කාය නිරෝධය නැමැති පැත්ත කියන එක පේන්නේ නැති වෙන්න තණ්හාවේ මූට්ටුවට අහු වෙලා තියෙනකොට මේ සාමාන්‍ය නුඹුණු හිතේ තියෙන දැක්ම. මේ ඔක්කොම තියෙනවා සහ තියෙන දේ තුල läග ගන්නවා කියන එක. බැස ගන්නවා කියන එක පදිංචි. ඒකට සක්කාය නිරෝධය කියන පැත්තත් හැමතිස්සෙම මම කිව්වේ දැන් මැද දකින්න ඒ විඥානයේ මැදයි කියලා විස්තර කරපු දැන් සක්කාය නිරෝධය මැදයි කියපුවාම ඒ එතනත් පටිච්ච සමුප්පාදය දැක ගන්න එක තමයි මැද දකින්න එක. ඊළඟට ඒ මැදටත් සාමුලින්ම ඒක පිරිසිදු දැකලා නොයල් නැති වුණා නම් අන්න එතන තමයි විමුක්තිය සර්ව සම්පූර්ණ වෙන්නේ. එතකොට සක්කාය නිරෝධය කියන්නේ දකින්නවා කියන්නේ මැද දකින්නවා කියන එක නම් එතනදිත් එහෙමනම් බලන්න ඕනේ මේ පහ කොඩවල් පහ පහළ වෙන්න අර මහාතිපදුම සූත්‍රයෙන් විග්‍රහ කරන ඒ ක්‍රියාවලිය චක්කු විඥානය පහළ වෙන තැන ඒ පහළ වීමත් එක්ක ලැබෙන අර වෙන් කරලා දක්වන දෙපැත්ත සත්‍යයි කියලා හඟින බවත් එක්ක ඒ හැඟීමත් එක්කම විද්‍යාසාගත සිතේක සත්‍යයි කියලා හඟිනකොටම එතනම ගොඩවල් පහම බිහි වෙන්නට පවතිනවා කියන්නට වටපිටාව තියෙනවා. ඒකම තවදුරටත් සත්‍යයි කියලා ලැබෙන පදිංචි වෙන්න යනවා නම් එතන සක්කාය සමුදය තියෙනවා. නමුත් මේ සිද්ධ වෙන ක්‍රියාවලිය නුවණින් විමසා බලමින් මේ පහ මේ යථා ස්වභාවය තේරුම් ගන්නට උත්සාහ කරනවා නම් ඉතේ බලන්නට අන්න සක්කාය නිරෝධය කියන මැද දකින්න පැත්තට යොමු වෙන්නේ. ඒ කාරණයක් මේ අපි දැන් මේ කතා බහ කරන සල් විග්‍රහ කරගෙන ඔබ භාවනා කරන්නට උත්සාහ කරා නම් යම් විදිහකට ඒ හැම දෙයක්ම මේ කියපු මැද දකින්න ප්‍රතිපදාවට සම්බන්ධයි කියන එක තේරුම් ගන්න. දැන් මේ විදිහට මම ඇස කන නාසය ගැන කිව්වා ඊළඟට ඒකේ උදාහරණ විදිහට අසහගෙන
ඊළඟට අපි සක්කාය ගැන ඒ පහ ගැන කතා කරා. එතකොට දැන් විදර්ශනාව ගැන කතා කරද්දී බොහෝ දෙනා මේ විදර්ශනාව කියන දේ කරන්නට යනවා එක එක විදිහවල වලට. ඒ අතරින් බොහෝ දෙනෙක් විදර්ශනාව කියලා යමක් අරන් තියෙනවා. ඇසනම් ඇස හටගත්තා අන්‍ය ස්වභාවයකටපත් වුණා නිරුද්ධ වුණා. රූප හටගත්තා අන්‍ය ස්වභාවයකටපත් වුණා නිරුද්ධ වුණා. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන නම් මෙන්න රූපය හටගත්තා මෙන්න අන්‍ය ස්වභාවයකටපත් වෙමින් ගිහිල්ලා නැති වෙලා ගියා කියලා. එහෙම විමසා බලන ස්වභාවයක් තියෙනවා. මෙන්න රූපයට හේතුව මෙන්න එය මෙහෙම හටගත්තා මෙන්න මේ විදිහට වෙනස් වෙලා ගිහින් නැති වෙලා ගියා කියලා. එතකොට බලන්න බොහෝ දෙනා විදර්ශනාව කියලා ගන්න කරාගෙන යන්න පුරුදු වෙලා තියෙන ඔය කොටස. එහෙම වුණාම දැන් අපි බලන්න ඕනේ අර ඇස හටගත්තා අන්‍ය ස්වභාවයකටපත් වුණා නැති වුණා කිව්වා වගේ එතනත් අර හැමදේම චක්කු විඥානයේ විසින් දෙපැත්තම ඇව්වේ කියලා එහෙම ගන්නකොට එහෙනම් චක්කු විඥානය කියලා තුන දෙයක් හටගත්තා අන්‍ය ස්වභාවයකටපත් වුණා නැති වුණා කියලා බලන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මොහොතකට චක්කු විඥානයේ විසින් මෞතු දෙපැත්තක් මෙන්න ඒක හටගත්තා මෙන්න ඒක නැති වුණා කියලා. නමුත් බලන්න මේ ඔක්කොම දේවල් ගත්තොත් ඇස කියලා රූප කියලා චක්කු විඥානය කියලා ඊළඟට සම්පස්සේ කියලා තවත් ඉතිරි අනිත් ක්‍රියාවලිය වේදනා සංඥා ආදී වශයෙන් ඒවා කියලා අරගෙන එහෙම අරගෙන ඒක හටගත්ත වෙනස් වුණා නැති වුණා කියලා බලන මට්ටමත් අවශ්‍යයි තමයි. නමුත් ඊට වඩා තවත් සියුම් ගැඹීර දෙයක් තේරුම් ගන්න ඕනේ විදර්ශනාව කියනකොට. මොකද හේතුව මේ හැම තැනකදීම අර සාමාන්‍ය සිත පුරුදු වෙලා තිබ්බ රටාවෙන් බාරගත්තු ඇසක් තිබ්බනේ. ඇසක් තියනවා කියලා රූප තියනවා කියලා. එහෙම ගත්තු පනවගත්තු ඇස අරගෙන එහෙම ගත්තු මැද චක්කු විඥානය ගැන අරගෙන ඒ අරගත්තු එක මෙන්න මේමයි හටගත්තේ. ඒ කියන ඇස කියලා සත්‍යයි කියලා ගන්න දෙයක් තියෙනවා. චක්කු විඥානය කියලා සත්‍යයි කියලා ගන්න දෙයක් තියෙනවා. අන්න ඒ දේ දැන් හටගත්තා වෙනස් වුණා මෙන්න නැති වුණා කියලා එහෙම බලන තැන අර කියපු දෙයක් කරගන්න ස්වභාවය සත්‍ය ඒකේ ප්‍රශ්නයක් දැකලා නැහැ. දෙයක් කරලා ගන්නට දෙයක් තියනවා කියන තැන ඉඳගෙන තමයි ඉතිරි ටික කරන්නේ. එතකොට අපි මේක ගැන කතා කරලා දිනවා මේ දෙයක් කරගන්නා ස්වභාවයට අපිට වෙන විදියකින් කිව්ව හැකි අபிසංස්කරණ ක්‍රියාවලිය කියලා. අபிසංස්කරණය සිද්ධ වෙන්නේ කොහොමද? අවිද්‍යාව කියනවා. අවිද්‍යාව සහගත වටපිටාවක සිද්ධ වෙන සංස්කරණයකින් සකස් වෙච්ච නිස්පාදනය වෙච්ච භාණ්ඩය තමයි සංකත ධර්ම. මොනවද සංකත ධර්ම කිව්වේ? ඇස සංකත ධර්ම. රූප සංකත ධර්ම. ඊළඟට චක්කු විඥානය සංකත ධර්මය. චක්කු සම්පස්සය සංකත ධර්මය. පස් සම්පස්සෙන් දී වෙන රූප මුල් කරගත්තු වේදනා, රූප මුල් කරගත්තු සංඥා, රූප මුල් කරගත්තු චේතනා ආදී ඒ ඊතක්ක විචාර ආදී හැම දෙයක්ම සංකත ධර්ම. කොහොම බිහි වෙනද? අවිද්‍යාසගත පරිසරයක දැනීම උඩ සිද්ධ වෙන අபிසංස්කරණ ක්‍රියාවලිය තුල බිහි වෙන නිෂ්පාදන. ඒවා සකස් වුණු ධර්ම. එතකොට මෙන්න මේ විදර්ශනාව කියලා කලින් කියපු විස්තරයේදී බොහෝ දෙනා කරලා තියෙන සංකතය කියලා එළිදක්වනදී සංකතය හට ගන්නවා අන්‍ය ස්වභාවයකටපත් වෙනවා නැති වෙනවා කියලා බලන්නේ. රූප වේදනා සංඥා සංකාර කියලා කිව්වත් අස කනනාසය කියලා කිව්වත් රූප ශබ්ද ගන්ධ රස කිව්වත් එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කිව්වත් මේ ධාතු ආයතන ස්කන්ධ ආදී වශයෙන් ගන්න අවස්ථාවලදී බොහෝ දෙනා විදර්ශනාව කරන එක සීමා කරනවා. මෙන්න මේ හටගත්තා අන්‍ය ස්වභාවයකටපත් වුණා නැති වුණා කියන තුන බලලා.
එතනදිත් යම් ආකාරයක අවබෝධයක් එක්ක මේක ගන්න දෙයක් නෑ අරටුවක් නෑ කියලා විරාගී ස්වභාවයකට පත් වෙනවා තමයි. නමුත් තව ටිකක් තේරුම් ගන්න ඕනේ මේ හැම දෙයක්ම දෙයක් කරගන්න බව ඇතුළෙම තියෙනවා. දෙයක් කරගන්න තරම තමයි ඉපදීම තියෙන්නේ. දෙයක් කරගත්ත බවත් එක්කම අන්‍ය ස්වභාවයකට පත් වෙන ස්වභාවයයි මරණයයි ඈඳිලා තියෙන්නේ. ජාතියත් එක්ක ජරා මරණ. ජාතිය කියමු කෙනාගේ ඉපදීමයි කෙනාගේ වයසට යෑමේ මරණය කියන එකත් කෝලාරික මට්ටමින් ගන්න පුළුවන් වුණාට මොනවද අන්තිමට කෙනාලා කියලා ඉපදිලා තියෙන්නේ. කෙනා කියලා අරන් තියෙන්නෙම අස කන නාසයක් එහෙම නැත්නම් රූප ශබ්ද ගන්ධ එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායු එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන වලට හේතු වෙච්ච ගමන් තමයි කෙනා තියෙන්නේ. ඒකට කෙනා ඉපදුනා කිව්වනම් ඒක අර ස්පිරිතාලෙදි ඉපදෙනවා කියන එක වගේම මොහොතක් පාසා කෙනා කියලා ගැනෙන්නේ අර මොනවා හරි ධර්මයන්ගෙන් එකක්. ඒක තියනවා කියලා ගන්න තැනට සකස් අභිසංස්කරණය කරලා නගා සිටවල වෙනකොට සත්‍යයි කියලා ගන්නකොටම ජාතිය ඉපදීම. ඉපදෙච්ච වෙලාවෙයි මඤ්ඤණාවෙන් යමක් හටගත්තා නම් මඤ්ඤණාවෙන් ඉපදුනා නම් මඤ්ඤණාවෙන් සත්‍යයි කියලා ගත්තා නම් යමක් ධර්මයේ විස්තර කරන්නේ යමක් පිළිබඳව මඤ්ඤණාවක් වේදේ මඤ්ඤණාව නිසාය අන්‍ය ස්වභාවයකටපත් වෙන තත්ත්වයට එනවා. ඒ කියන්නේ ඉසේ තියෙනවයි කියලා ගත්ත බවත් එක්කම ඉපදීම, හට ගැනීමත් එක්කම ඇවිදිනවාමයි ජරාව, වෙනස් වීම, විපරිණාමය සහ මරණය. එතකොට දැන් මේ කිව්වේ මොකක්ද? ඇසයයි එහෙනම් ගත්තා නම් අරන් තියෙන්නේ මොකක්ද? ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය කියන එක තමයි ඇසයයි ගන්නකොටම අරන් තියෙන්නේ. රූපයයි ගන්නකොටමත් අරන් තියෙන්නේ ඒ ටිකමයි. දැන් ඊට වඩා සියුම් කියලා අරගෙන හොඳ ප්‍රඥාවෙන් බැලුවොත් චක්කු විඥානයයි කියලා ගත්තා. ඉසේ ගත්තා නම් වෙන් කරලා ඒත් අරන් තියෙන්නේ මොකද්ද? ජරාව, ව්‍යාධිය, මරණය. තථාගතයන් දේශනා කරනවා ඇස යනු ජාතියට ලක් වෙන ධර්මයක්, ඉපදීමට ලක් වෙන ධර්මයක්, ජරා ධර්මයක්, වය ධර්මයක්, මරණ ධර්මයක් ආදී වශයෙන් විස්තර කරන්නේ. එතකොට එහෙමනම් මොකද්ද ඇසයයි ගත්තා නම් දුකයයි, දුක ගත්තා, දුක පනව ගත්තා කියන එක තමයි කියන්න වෙන්නේ. ඊළඟට තේරුම් ගන්න දැන් මේ කියපු ඇස රූප කන ශබ්ද ආදී වශයෙන් හෝ රූප ශබ්ද ගන්ධ රස විදිහට ස්කන්ධ විදිහට හෝ පඨවි ආපෝ තේජෝ වායු විදිහට හෝ ගත්තානම් තියෙනවා කියලා. ඒ ගත්ත බව තියෙන්නේ අවිද්‍යාව පසුබිමේනේ. අවිද්‍යාවෙන් අபிසංස්කරණය කරපු එකක් කියලා තියෙනවා කියලා ගන්නෙම අවිද්‍යාව. එතකොට ඒ ගන්න තැන විහිමුනේ සංඛතය. ඒ සංඛතයට අනිවාර්යෙන් අර කියපු ජරා ව්‍යාධි මරණ ලක්ෂණ ටික තියෙනවා. ඒ කියන්නේ ඒ නිසා තමයි හටගත්තා අන්‍ය ස්වභාවයකටපත් වුණා නැති වෙනවා කියන එකක් කියන්න තියෙන්නේ. එතකොට දැන් කොහෙවත් බලන්න තේරුම් ගන්න බලන්න කොහෙවත් එතන බලලා තියෙනවද මේ හටගත්ත වෙනස් වුණා නැති වුණා කියන විට ඒක නිකම් ඒක පාර්සලයක් වගේ අරන් තියෙන්නේ පැකේජ් එක ඒක බාරගන්න තියෙන්නේ. එතකොට එතෙන්ට මග පෑදුනේ කොහොමද කියන එක මේක මේ අවිද්‍යාව නිසා තමයි ඉපදුනේ. අනිත් පැත්තෙන් තව මුල මොකද්ද කියලා විස්තර කරලා සියල්ල ඡන්දය නිසා හටගන්නේ කියලා කියන්නේ මේ දැනීම පහළ වෙනකොටම අවිද්‍යාසහගත මනසක ක්‍රියාත්මක අවිද්‍යාසහගත සිතක දැනීම පහළ වෙනකොටම මේ ඇසී කනිනාසී දැනීම පහළ වෙනකොටම ඡන්දය ක්‍රියාත්මක වෙලා තමයි අරක දෙයක් කරගන්නේ. එතකොට බලන්න ඒ කියන්නේ මොකද්ද? දැනීම උඩ අමුතුවෙන් ඇතයි කියලා හිතෙන් උපද්දවා ගැනීමක් නෙමෙතන වෙලා තියෙන්නේ. එතකොට මෙන්න බලන්න මේ සූත්‍රයේ හැම දෙයකම මුල
හැම දෙයකම හටගැන්ම එහෙම බලද්දී හැම දෙයකම මුල ඡන්දය. හැම දෙයකම හටගැන්ම මානසිකාරය මෙනෙහි කිරීමයි. හැම දෙයක්ම පැන නගින තැන ස්පර්ශය. ස්පර්ශය කියන එක ගත්තොත් ඇස පැන නැග්ගේ, රූප පැන නැග්ගේ, චක්කු විඤ්ඤාණය කියන තුනක් අහු වුණ තැන ස්පර්ශය. ඊපස්සේ ඒ තුන අහු වුණා කියන එක ගත්තාම එතන සම්මුතියෙන් ගනිමින් දරුවා මම ඔය වගේ කියන ඔක්කොම පැන නගින්නේ ස්පර්ශය. මේක පැන නැග්ගා නම් වේදනා සංඥා ඉතිරි ටිකක් පැන නගිනවනේ කොහොමද? ඒක හැම දෙයක්ම පැන නගින්නේ ස්පර්ශයත් එක්ක. ඔය වගේ බලද්දී මේකේ තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද? දැනීම මත අවිද්‍යාසගත සිත් පරම්පරාවක දැනීමක් පහළ වෙන අවස්ථාවේම අය කල් නොයවාම ඡන්දය ක්‍රියාත්මක වෙලා දෙයක් හටගන්නවා. ඒතර තමයි ඒකට මේ මට්ටමේදී ඉපදීම කියන්නේ. ඒක ඒ ඉපදීම සිද්ධ වුණා නම් ඒකත් එක්ක ඇමිනිලා ජරාව ව්‍යාධිය මරණය එනවා කියන එක නවත්තන්න පුළුවන්කමක් නැහැ. එතකොට එහෙමනම් මේ කිව්වේ දැන් මේ දිගටම තිබ්බ දෙයක් ගැන නෙමෙයි. තවදුණු දෙයක් ගැන නෙමෙයි. මේ දැනීම මත සත්‍යවටම තියෙන දෙයක් ගැන නෙමෙයි. මේ දැනීම මත අවිද්‍යාව නිසා හටගත්තු දෙයක්. දැනීම උඩ ගොඩනගාගත්තු දෙයක්. ඒ ගොඩනගාගත්තු බව තියෙනවා නම් ඒකත් එක්ක ගිහිල්ලා මේ වෙනස් වෙලා නැති වෙලා යන තැනටපත් වෙන්න පුළුවන්. එතකොට දැන් මොකද්ද තේරුම් ගන්න ඕනේ මේක එහා තව මට්ටමක් තියෙනවද බලන්න කියලා. ඒ කියන්නේ බලන්න මෙතන දැන් දුක් ගැන කතා කරනකොට දුක් තුන් ආකාරයකින් විස්තර කරනවානේ. දුකම විදිහට දැනෙන දුක. ඒ කියන්නේ කවුරු හරි මරුණාම සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන දුක තියෙන්නේ. ලෙඩ වුණාම දුකයි අමාරුකම් කියලා එහෙම කියන දුක. ඒ දුක. ඊළඟට විපරිණාම දුක. ඒ කියන්නේ වෙනස් වෙනවා. අනිත් එක තමයි සංකාර දුක් කියන්නේ. දැන් මේ දුක් තුන ගත්තාම හොඳට පැහැදිලිව තේරුම් ගන්න සාමාන්‍ය මිනිස්සුන්ට ටිකක් බලපුවාම දුකම විදිහට දැනෙන දුක තේරෙනවා. ඒකත් එක්කනේ මේ පැහැදිලි කරන්න යන්නේ සමහර විට මේ ආර්ය සත්‍ය ටික. ඒ ආර්ය සත්‍ය මට්ටමින් නෙමෙයි එතන මේ දුක ගැන කතා කරන්නේ. ඒක සාමාන්‍ය කෙනෙක්ට ඒ දුක තේරෙනවා. ඊළඟට විපරිණාම දුක්ඛය කියපුවාම විපරිණාම දුක්ඛය කියන එක ගත්තාම විපරිණාම දුක්ඛය කියන්නේ මොකක්ද කිව්වොත් වෙනස් වෙන නිසා දුකයි කියන එකනේ. එතකොට ඒකත් ගත්තාම මොකද්ද වෙනස් වෙන්නේ? ඇති වෙච්ච දේමයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ යමක්ද මඤ්ඤණාවෙන් ගත්තේ එය අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. එයමයි ඒ දුක කියලා තේරුම් ගන්න තියෙන්නේ. එතකොට අන්න දැන් යමක් සකස් වුණාද සංකතය කියලා. සංකතයටමයි අදාළ වෙන්නේ දුක විදියටම දැනෙන දුක. සංකතයේ ඕලාරික මුහුණුව සංකතයනේ ජීවිතය කියලා පැවැත්ම කියලා අංග කියලා අනිත් හැමදේම කියලා අරන් තියෙන්නේ. ඒතකොට ඒකේ මතුවෙන විහිසකර තත්ත්වයන්ටනේ දුකම කියලා දැනෙන දුක කියන්නේ. ඊළඟ විපරිණාමයේ දුක කියන්නේ සබ්බ විදියට හරි කොයි මුහුණුවරකින් ආවා වුණා හටගත්තු සියල්ලන්නේ ස්වභාවයකටපත් වෙන නිසා දුකයි කියන එකනේ. එතකොට ඔන්න මේ දෙකම සංකතයට සම්බන්ධයි. හරිද? එනේ සකස් වුණාට පස්සේ සිද්ධ වෙන ක්‍රියාවලියට තමයි මේ දෙක ඇවිල්ලා. සංකාර දුක්ඛය කියපුවාම සංකාර දුක්ඛය කියන එක ගත්තොත් ඒ කියන්නේ ආර්ය සත්‍ය විස්තර කරන පංචපාදානස්කන්ධ දුක්ඛය කියන කියපුවාම එතන මතක තියාගන්න ඕන මේක ඉපදුණු බවම දුක. ඒ කියන්නේ මඤ්ඤණා කරපු බව. එන හටගත්තට පස්සේ වෙන ඉදිරි කතන්දරේ අර දෙකින් ඉන්නේ. නමුත් මෙසේ දෙයක් ගත්ත බවම දුක. ඇසයයි ගැනීමම දුක. රූපයයි ගැනීමම දුක. චක්කු විඥානයයි ගැනීමම දුක කියන තැන තමයි සංකාර දුක් කියන්නේ. දැන් බලන්න මේ සංකාර දුක්ඛය කියන එක දැන් අර වෙනකට අපි කතා කරන සමහර අයට අහන්නේ කොහොමද දැන් ඔය දුක කියන එක තේරුම් ගන්න කියලා. ඒක නිකන් මුඩින් තර්ක කරලා තේරුම් ගන්න බැරි තත්ත්වයක්. සංකාර දුක්ඛය කියන එක හරියටම තේරුණා කියන්න අඩුතරමින් පටිච්ච සමුප්පාදය තේරිලා තියෙනවා. හරියටම දන්නවා කියන්නේ නම් සංකාර දුක්ඛය හරියටම දන්නේ හරියටම පිළිසිදු දැනගෙන තියෙන රහතන් වහන්සේ.
හේතුව අනිත් හැම දෙනාටම දුක කියලා අහුවෙන්නෙම හටගත්තට පස්සේ ඇති වෙන දේවල් සම්බන්ධයෙන්නේ. එතකොට හට ගැනීමම දුකක් කියන එක තේරුම් ගැනීම හට ගන්න තැනම දුක ඉපදුනා. යමක් අபிසංකරණයෙන් යමක් දෙයක් කරලා ගන්න තැනමයි දුක ඉපදුනේ කියන තැන. ඇසයයි ගන්න තැනමයි දුක. විඥානයයි ගන්න තැනමයි දුක කියන එක තේරෙන්න සියලු සංස්කාරයන්ගේ සංසිතීම කියන එක ගැන ඒක මකිනාරක පිරිසිදු දකින්න සංකාර දුක්ඛය කියන එක සංකාරයේ දුක තමයි අනිත් එක සංකාරයම දුක කියන එක සංකතයම දුක කියන එක තේරෙන්න අසංකතය ගැන අවබෝධයක් තියෙන්න. එතකොට ඒ කියන මේ කාරණේ නිසා හරියටම සංකත දුක්ඛය කියන එක මෙන්න මේ වගේ කියන එක ගැන පොඩි හරි අදහසක් හරි තියෙනවා. පටිච්ච සමුප්පාදේ ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. එතනින් මෙහාට තියෙන බොහොම ඕලාරික අදහසක්. ඒ මතට අර කලින් දෙකින් ඒක තර්ක කරලා විසඳන්න යනවා නම් එතන තියෙන්නේ එහෙම පිටිම පටලවාගත්තු කාරණා. මොකද සංකතය අල්ලගෙන තමයි ඒක ඔස්සේ දුක විග්‍රහ කරගන්න එතනින් ඉන්නේ සීමා සහිත ප්‍රමාණයක් විතරයි. දුක විදිහටම දැනෙන දුකයි විපරිණාම දුකයි. එතකොට දැන් මෙහෙමනම් මොකද්ද මෙතන තියෙන්නේ ඉපදීමම දුකක් කියන තැනට මේවා හට ගැනීමම දුකක් සංකතයේ සකස් වීමම දුකක් කියන තැනට යනකොට ඇස හටගත්තට පස්සේ අන්‍ය ස්වභාවයකටපත් වෙලා නැති වෙන කතන්දරයට කලින් ඇසයයි ගැනීමම දුකක් කියන තැන තේරෙන්න නම් ඇස යන තිබ්බ දෙයක් නෙවෙයි කියලා තේරෙන්න. පවතින දෙයක් නෙමෙයි තිබුණු දෙයක් නෙමෙයි හිතෙන් හදපු දෙයක්. හටගත්තා නම් වෙනස් වෙන්නේ නැති වෙන එක නවත්තන්න බෑ. ඒක නිලාමයි. එතකොට මෙන්න මේ දිට්ඨමත්තම් කියන තැන දිට්ඨය ගැනත් මඤ්ඤණා නොකර මූලපදයේ සූත්‍ර විතරකින් දිට්ඨයයි දිට්ඨයයි දිට්ඨය මගේයි දිට්ඨය තුලයි ඒ ආදී වශයෙන් දිට්ඨය දෙන්න නැත්නම් ඉන්නෝනේ චක්කු විඥානය ගැන මඤ්ඤණා කරන්න ඕනේ. එහෙම හොඳ නෑ. චක්කු විඥානය කියලා තුන් මඤ්ඤණා ඒ උඩට දිට්ඨය කිව්වනම් හරි මේකට කියලා දිට්ඨය කියාගෙන යනකොට මොකද වෙන්නේ? දිට්ඨයයි දිට්ඨය දකින්න මමයි වෙනවනේ. ඒතකොට දිට්ඨයයි මමයි කියපු ගමන් ආයෙත් සැරයක් තියෙන වෙනස් විදියකට වචන මාරු වෙලා තියෙන මඤ්ඤණාවක්. ඒතකොට දිට්ඨ මත්තම් කියන තැනට යනකොට දිට්ඨයෙන් නොවන බවක් තියෙනවා. ඒන් වෙන බව කියන එක නැති වෙලා තියෙනවා. ඒතකොට දැන් ඊළඟ දිට්ඨ මත්තම් තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. යමක් සිද්ධ වෙන තාක්කල් සිද්ධ වෙන සලආයතන වල ක්‍රියාකාරීත්වය තියෙන තාක්කල් සිද්ධ වෙන්නේ දිට්ඨ මත්තම් කියන ක්‍රියාවලිය. දිට්ඨ මත්තම් සුද්ධ මත්තම් ආදී වශයෙන් යන්නේ. ඒක උඩ අවිද්‍යාසගත සිත් පරම්පරාවක් ඇතුළේ නම් මේ ටික පහළ වෙන්නේ. එතන ඡන්දයෙන් දෙයක් ගන්න. ඒකෝට දැන් ඒ ටික නැති වුණා නම් මෙතන ඇසක් උපදින්නේම නැහැ. ඇසක් ඉපදුනාට පස්සේ වෙනස් වෙනවා නැති වෙන එක නෙමෙයි. ඇසක් උපදින්නේම නැහැ. ඊළඟට රූපයක් උපදින්නේම නැහැ. චක්කු විඥානයයි කියලා වෙනම ගන්න දෙයක් උපදින්නේම නැහැ. ඒව පණවන්න බැරි වෙලා තියෙන්නේ. ඒතකොට පණවන්න බැරි වෙන තැන අන්න සියලු දුක්ඛන්දරාවන්ගේ කෙලවර. ඒ කිව්ව මොනවාද? සංකාරයෙන් හටගන්නේ නැති නිසා සංකතයක්ම නැති නිසා අසංකතයකට. සංකතයම නැති තත්ත්වයට ගියාම ඒතකොට දිට්ඨයවත් දෙයක් කරගන්නේ නැති තැනට ගියාම අන්තිමට මේ මොකක්ද කියන්න වෙන්නේ? අන්න සියලු සංස්කාරයන්ගේ සංසිඳීම කියන තැනට වටපිටාව සකස් වෙලා තියෙනවා. ඒතකොට ඊතන තමයි අනිත් දේවල් හටගෙන නැති වෙලා යන කතන්දරයට වඩා හටගන්නේම නැහැ කියන එක. හටගෙනම නැහැ. ඉස්සර තිබිලා දැන් නැති වෙලා ඉන්නේ නෙමෙයි. ඉස්සරත් හටගෙන නැහැ, දැනුත් හටගන්නේ නැහැ, ඉස්සරහටත් හටගන්නේ නැහැ. සත්‍යයි කියලා ගන්න පවතින දෙයක් නැහැ. නමුත් අවිද්‍යාවට මේ දැනීම මත අවිද්‍යාවයි ඡන්දයයි ක්‍රියාත්මක වෙන තැන මෙහෙම එකක් උපද්දවා ගත්තා. ඒ පරිමට ලක් වෙච්ච යමක් වේද ඒ සියල්ල අන්‍ය ස්වභාවයකටපත් වෙලා විපරිණාමයට ලක් වෙලා නැති වෙලා යනවා. ඒ විපරිණාමය දුකයි. ඒ වගේම ඒ විපරිණාමයේ සහිත ධර්මයන් එකතු වෙලා උඩින් පේන කටුකාද්දකින් කියන ඒවා දුකයි. හරි. එතකොට එහෙමනම් මෙන්න මේ නූපදින බව කියන එක නූපන් බව නූපදින බව කියපුවාම අන්න සාන්ත මුනිවරයාගෙන
කතා කරේ මඤ්ඤණාවෙන් තොර ශාන්ත මුනිවරයා නූපදුනේ වෙයි. ඉපදුනේ නැහැ, ඉපදිලත් නැහැ, ඉපදෙන්නෙත් නැහැ ඉස්සරහට කියුවාම ඒ නූපදින නිසාම මොකද? ඉපදුනා නම් තමයි ජරා ව්‍යාධි මරණය. නූපදිනවා නම් ඉපදිලා නැත්තම් ජරාවකුත් නැහැ, ව්‍යාධියකුත් නැහැ, මරණයකුත් නැහැ. ඒ නිසා තටිගැනීමකුත් නැහැ. කවර දෙයකට කම්පා වෙන්නටද මේ ටික නැත්තම් කියන එක. එතකොට හේතුවක් නැති නිසා, ඇසට හේතු වෙලා නැති නිසා, නිකන් අර කඩාගෙන වැටෙන ධර්මයකට හේතු වුණා නම් ඒ පිළි වුණා නම් එතනම ආය විපරිණාමයට ලක් වීමේ දුක තියෙනවා. එතකොට ඒකකටවත් හේතු නොවන, ඒන් නොවන බව කියන එක. ඒ වටපිටාව ඇතුලේ මොකක්ද කියන්නේ? ආය සැලෙන්නට හෙළවීමක් නැහැ. හේතු වුණා නම් සාධිත වීම, හේතුව ඉවර වුණා නම් කිසිවකට හේතු වෙන ස්වභාවය කියන එක ඒන් වෙන මමෙක්. හේතු වෙච්ච දේ, හේතු වෙච්ච කෙනයි කියන දෙකත්තම මනස පවල දෙන එකන්නේ. ඒක හේතු වෙච්ච බවයි, හේතු වෙච්ච කෙනයි, දෙයයි ඔක්කොම ටික ඉවර වෙනවා. මේක අවිද්‍යාවෙන් තොරව, කියන්නේ මේ ක්‍රියාවලියම බලලා අවිද්‍යාව ශේෂ නැතුව නිරුද්ධ වුණා. ඒකට අන්න එතන තමයි සංඛාරයේ දුකක් කියන එක සර්ව සම්පූර්ණයෙන් දකින්නේ. ඒ කියන්නේ මෙතන කොතනකවත් ඉපදිච්ච ධර්මයන් කියන ඒවා මඤ්ඤණාවෙන් උපදින ධර්මයන් නැති කල තමයි මඤ්ඤණා එතකොට මේ දුක ඉවර. මඤ්ඤණාව ඉවර නම් නම්බිරාගේ ඉවර නම් දුක ඉවර. මඤ්ඤණාවෙන් ගන්න බව ඉවර වුණා නම් අසංකතනේ. අபிසංකරණය ඉවර. සංකතය ලෙහිලා ගිහිල්ලා දැන් ඔක්කොම. එතකොට තමයි සංකතය, ඒ කියන්නේ ඉපදෙන ධර්ම තිබ්බනම් තියෙන දුක කියන එක තේරෙන්නේ. පිරිසිදු ධර්ම. ඊට කලින් දීවි තාම ලාංකාදසක් විතරයි අනිතරේ පටිච්චසමුප්පාදේ දකින්න තැනට යනකොට ඒක මේකයි මේ දිග ගැන යම් විශේෂ අවබෝධයක් ඇති වෙනවා. ඒක තමයි මේ දුක දැක්කා කියන්නේ. සත්‍ය ඥානය කියන්නේ. නමුත් පිරිසිදු දකින්නකම් ආතන්වහන්සේ තමයි සංකාර දුක්ඛය කියන එක හරියටම දන්නවා කියන්නේ හරියටම තියෙන්නේ කොහොමද කියන්නේ. අනිත්‍යයට මොනවා කතා කරලා ගියත් වෙන මේ කියන්නේ දුකම විදිහට දැනෙන ඕලාරිකම දුක ගැන කතා කරලා ඉන්නේ නැත්නම් විපරිණාම දුක ගැන කතා කරන්නේ. එතකොට බලන්න කියන කාරණා ගැන දැන් මේ කතා කරේ ඉපදුනාට පස්සේ ඇති වෙන අනිත්‍යතාව ගැන කතා කරන්න දෙයක් ඉදිරි වෙන්නේ නැහැ. නූපදින බවම කියන එක තේරුම් ගත්තා. එතන ඉපදුණු බවක් ආය නූපදින්නටම ඉවරයි කියන එක සහ ඒකේ සංස්කාර කියන ඒවා ආය අසංස්කරණය වෙන්නේ නැති තැනම ඉවර වුණාම තේරුම් ගන්න තියෙන්නේ ඇසක් කවදාවත්ම ඇත්තටම නම් තිබිලා නැහැ. හදාගත්තු ඇසක් නිසා, මවාගත්තු ඇසක් නිසා ඇසේ කිසිවක් වෙනස් වෙන්න තිබිලා නැහැ. තියෙන්නේ නැහැ. කියන්නේ පවාගත්ත බවක් විතරයි තියෙන්නේ. ඒකට තවත් සූත්‍ර දේශනාවල් පැහැදිලි කරනවා. ඇස ආශ්‍රයෙන් ඇසේ ගැනීමම මඤ්ඤණාවක් කියලා ඒ වගේ තියෙනවා. වෙමියයි ගැනීමම මඤ්ඤණාවක්. ප්‍රපංචයක්. මොකද තව ලෙඩක් කියලා මානික ඇති කරගත්තු එකක් එහෙම කියලා ඒ වගේ තියෙනවා මෙය මම වෙමි කියලා. තව එකක් පින්නලා මේක මමයි කියලා. දැන් අර දෙකතක් කියන අම්මා කියපු එකට මොකද උනේ කියලා. ඒතර කයනේ කය මෙය මම වෙමි කියලා එතකොට ආන්නේ වගේ හැම එකක්ම මඤ්ඤණාවක් ප්‍රපංචයක් කියලා. ඒ කියන දේවල් ඒ වගේ යථා ස්වභාවය දැකලා ස්වභාවය කියන්නේ මේ කියපු කාරණා ටික ඒ හැමතැනකටම සම්බන්ධව ක්‍රියාත්මක වෙන දෙන්නේ. ඒ ක්‍රියාවලිය හරියට දැනෙන් දැකගෙන රහමුලින්ම පිළිසිදු දැකගෙන ගියා නම් අන්න එතකොට වෙමි කියන මඤ්ඤණාවක් නැහැ. මෙය මම වෙමි කියලා මඤ්ඤණාවකුත් නැහැ. වූ යමි වන්නේමි නොවන්නේමි මෙසේ වන්නේමි ආදී වශයෙන් එන මොකක්වත් කතන්දරයක් නෑ. ඔය කියන ක්‍රියාවලිය දන්නවා නම් තමයි අර මේ පළවෙනිට දර්ශනීය ප්‍රහාණය කළ යුතු මේ ආශ්‍රව
ධර්ම ගොඩේ තියෙන අතීතයේ මම හිටියාද කොහොමද හිටියේ කොහොම වෙලා ඉඳලා කොහොම වුණාද ඔය ආදි වශයෙන් ඉස්සරහට ඉඳ යනවාද ආදි වශයෙන් මේ මඤ්ඤණාව මත ගොඩ නැගෙන සැක සංකා ටික තර්ක විතර්ක ටික ඒවා ඔක්කොම ඉවරලා යන්නේ දර්ශනයත් එක්කනේ. ඒතකොට මේ දෙන්න මඟ පෑදෙන්නේ මේ කියන කාරණේ වටහා ගැනීම තුල. ඒක බලන්න සලකලා අපි අද දවසේ ඒ කියපු කාරණා මේ පුහුණුවට වැඩියෙන් බලපු ගන්න උත්සාහ කරන්න. අද දවසේ මේ කරපු ධර්ම කතා බහ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර වූ ආශ්චර්යමත් වූ ප්‍රඥා මහිමයට ඒ වගේම මහා කරුණා ගුණයට උතුම්ම බුද්ධ පූජාවක් වේවායි ප්‍රාර්ථනා කරන සත්කාරයදී සත්සත්. අද දවසේ ආකාරයෙන් ජනිතුණු සියලු කුසලයන් පින් අනුමෝදන් විය හැකි සියලුම දෙවි දේවතාවුන් අනුමෝදන් වී සුවපත් වෙත්වා සැනසෙත්වා. සියලු සංසාරික ඥාතියෝ පින් අනුමෝදන් විය හැකි හැම දිනම මේ පින් අනුමෝදන් වී සුවපත් වෙත්වා සැනසෙත්වා. කල්යාණ මිත්‍ර සම්පත්තියම සසරිත වත්‍රෙන්නේ සිටනා සියලු දිනාටම ලැබිලා හැකි හැම දිනම ධර්මයේ කිසි ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ වගේම තවමත් දියුණු කරාපු වෙනස් කුසලයන් මට්ටම් තියෙනවා නම් ඒවා වඩා දියුණු කරගෙන පතන් අවබෝධයකින් ඒවානි සාක්ෂාත් කරගන්න දී හැම දිනාටම ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ජනිතුණු සියලු කුසලයන් බෞද්ධ හෝ අබෞද්ධ හෝ දෙවි මිනිස් ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව බාල මහලු ભેදයකින් තොරව ධර්ම අවබෝධයට ඉන්ද්‍රිය ශක්තිය දියුණු කරලා කුසලය බලවත් කරගෙන සසරි වඩාගෙන ආපු හිතදී හැම දිනකටම මේ ගාම්භීර ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ඒ ගාම්භීර ධර්මයේම නැවතත් අසන්නටත් ඒ අනුව හික්මෙන්නටත් වටපිටාව සකස් වෙන ආකාරයට කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබීවා ධර්මයේ පණිවිඩය ලැබෙමින් එය කෙරෙහි ගෞරවය ඇති කරගෙන කැමැත්තෙන් පීරින් අධිෂ්ඨානින් විමසා බැලීමෙන් යුක්තව ඒවා ගලප ගන්නට හැම දිනම උත්සාහ කරත්වායි ප්‍රාර්ථනා කරමු. යම්තාක් පැවිදි උතුමන් මේ ගාම්භීර ධර්මය අවබෝධ කරගෙන පතන අවබෝධයකින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට විහෙස වෙමින් සිටිනවා නම් හැම දිනම වහන්සේටම මේ ශක්තියෙන් දියුණු කරගෙන යන්නට මේ කුසලයේ හේතු වේවායි ප්‍රාර්ථනා කරමු. අද දවසේ අපිට මේ සියලුම දේවල් මහා විශාල කුසල සම්භාරයක් රැස් කරගන්නට හැකියාව ලැබුණු විදිහට හැමදාටමත් මේ ධර්ම මණ්ඩපය සකස් කරලා සියලු පහසුකම් සලසා දීලා අපිට කල්යාණ මිත්‍රයෙකුගේ මහා උපකාරයක් කරන ඉන්ද්‍රාණීසික මහත්මියට දියණිවරුන් සායි සියලු ඥාති වර්ගයාට ජීවත්ව සිටිනා සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහා ඒ වගේම නියගිය දෙමව්පියන් ඇතුළු වූ සියලු නියගිය ඥාති වර්ගයාට කොඩිතුවක් වතුලි නියගිය අනිත් හිතවතුන් හැම දෙනාටම අනුමෝදන් වෙන්නට පුළුවන් නම් මේ ශක්ති අනුමෝදන් සුවපත්ත්වයි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි ඉංග්‍රීසි වල සිට මේ කටයුතු වලට උපකාර කරන හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහා ශක්තිය බලවත් වේවා කායික මානසික ශක්තිය වැඩි වේවා. විශේෂයෙන්ම අද දවසේ අපි මම කලින් මතක් කරපු කල්යාණ මිත්‍රයෙකුගේ උපන්දිනයක් දීලා තියෙනවා. අය අපි හැමදෙනාටම මේ ධර්ම කටයුතු මේ ආකාරයෙන් කරගෙන යන්නට ආරම්භයක් සපයන්නට විශේෂයෙන්ම මට උදව් කරපු හිතවියක්. ඒ නිසා මේ ජනිතුන් අත විශාල කුසල ශක්තියයිට දෘෂ්ටිය පිරිසුදු කරගෙන සති සම්පජාන්නේ බලවත් කරගනිමින් ශුණ සම්පත්තිය ගිහින් ප්‍රයෝජන ලබා ගැනීමෙන් උතුම් දර්ශනයටම මඟ පාදගෙන නිවනට මඟ පාදා ගැනීම සඳහාම ශක්තිය බලවත් වේවායි ආශිර්වාද කරමු. උතුම් සම්මා සම්බුද්ධ ශාසනය බොහෝ සත්වයන්ට සැනසීම උදා වීම පරිදි බොහෝ කාලයක් පිරිසිදුවම බබලීවා. අපි හැමදෙනාගේම නමින් මිය පරලෝකීය සියලු ඥාතීනුත් මේ අනුමෝදන් වෙන්න හැකියාව සිටින ලැබ සිටිනවා නම් හැමදෙනාම අනුමෝදන් වී සුවපත්ත්වා සැනසීවා. බොහෝ දෙනාට ධර්ම අවබෝධයේ ශක්තියදී බොහෝ දෙනාට ඒ සඳහා පරිසර සකස් වෙන ආකාරයට ගාම්භීර නිබ්බාන පටිසංයුක්ත ධර්ම දේශනාවන් ඊටාම පිරිසිදුව බබලෙන වටපිටාවක් සහ නිවනට මඟ පෑදෙනවා යයි සියුම් හෝ වැරදි දෘෂ්ටි වලින් වැරදි මඟ හිර වෙන දේවල් වලින් සහිත වගින් යුක්තව දේශනා කරන ධර්ම කාරණාවලට වඩා
නිවනටම මඟ පෑදෙන හැබෑම පිරිසුදු ධර්මයේම මතුවෙන තැනට පරිසරය සැකසේවායි ප්‍රාර්ථනා කරමු. හැම දිනකටම තෙරුවන් සරණයි.